ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ පින්වත්නි අපි එතකොට දැන් මේ විස්තර කරමින් ඉන්නේ අපේ සතියේ කරගෙන යන සාකච්ඡා මාලාව නෙමෙයි දේශනා මාලාව නෙමෙයි ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඉතින් අපි ඒක අර එක දිගට එකම සූත්‍රයක් අරන් දිගටම සාකච්ඡා කරන් යද්දී අපි ඒකේ ගැඹුරකට අපිට යන්න පුළුවන්. අර සතියකට පස්සේ ආය හම්බෙද්දි සමහරට අපිට ඒක ඊයේ අමතක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි බලමු මේ සූත්‍රයක් දැන් අපි ටික ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. අපි එතකොට පළවෙනි දවස් දෙකේම සාකච්ඡා කරේ මේ සේක භූමියට. ඒ කියන්නේ පෘථග්ජන භූමියේ ඉන්න කෙනෙක්. පෘථග්ජන භූමියේ ඉන්න කෙනෙක් සේක භූමියට නැත්තම් සෝතාපන්න තත්වයට පත් වෙන්නේ කොයි ආකාරයට මෙනෙහි කරොත්ද කොයි ආකාරයට දැක්කොත්ද කියන කාරණය. එතනදී විස්තර කළා ඒ චක්කුණා රූපං දිසා හින් රූප දැක මනාපයක් ආවනම් අමනාපයක් ආවනම් අමනාපයක් ආවනම් ඒ කෙරෙහි මේ එයා බැලිය යුත්තේ කොහොමද සෝහන් වෙන්නේ අවශ්‍ය යෝගාවචරයේ එයා බලන්න ඕන එක සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ආකාරයට සංකත ඕලාරික පටිච්ච සමුප්පන්න ආකාරයට දැකලා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛාව ශාන්තයි උපේක්ඛාව ප්‍රණීතයි කියලා උපේක්ෂාවේ පිහිටි යුතුයි කියලා. හරි. එතකොට දැන් අපි දවස් දෙකේම අපි ඒක කොහොමද කරන්නේ? කොයි විදිහටද දකින්න ඕන කියන කාරණය දේශනා කළා සාකච්ඡා කරා. එතකොට අපි සූත්‍ර දේශනාවේ අද තව ටිකක් ඉදිරියට යමු. බුදුරජාණන් වහන්සේ සේක පුද්ගලයාගේ ප්‍රතිපදාව කොහොමද දේශනා කරලා තියෙන්නේ කියලා. සේක පුද්ගලයා කියලා කියන්නේ දැන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා සෝතාපන්න ඵලයටපත් වෙලා තියෙන දැන් එයා මාර්ගය අවසන් කරන්න. එනම තාම අරහත්ත්වයටපත් වෙලා නෙමෙයි අරහත් මාර්ගය තුල ගමන් කරනවා දැන්. සෝතාපන්න භාවයේ ඉඳලා දැන් එයා ඉස්සරහට මේ මාර්ගයේ පුහුණු කරගෙන යනවා. ඒ පුහුණු කරන කෙනෙක් මෙන්න මේ විදිහට තමයි ආයතන හයෙන් දකින රූප, ශබ්ද, ගන්ධ, රස, පහස දැකිය යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දැන් මෙතන ඉඳලා විස්තර කරනවා. කොයි විදිහටද සෝතාපන්න භවයේ ඉඳලා අනාගාමී දක්වේ දක්වා ඉන්න අය මේ ඉන්ද්‍රිය භාවනාව කරන්න ඕන ආකාරය විස්තර කරනවා. ඒක විස්තර කරන්නේ මම ඒ වාක්‍ය කියන්නම්. කථාචානන්ද සේකෝ හෝති පටිපදෝ ඉදානන්ද බික්කුණෝ චක්කුණං රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං සෝතේන uppannේන මනාපේන uppannේන අමනාපේන uppannේන මනාපමනාපේන අට්ඨියති හරායති jigucchati සෝතේන සද්දං ගානේන ගන්ධං. ඒ කියන්නේ මේක පේ කියලා දාලා සාමාන්‍ය බුද්ධ ජයන්ති මාලාවේ පේ අකුර දැම්මොත් ඒකට කියනවා පෙය්‍යාලම කියලා. ඒ කියන්නේ පෙර වාක්‍ය වගේමයි කියන එක. මොකද එක දිගට මේ ත්‍රිපිටකේ ලියාගෙන ගියොත් එහෙනම් මේ වගේ පිටු පොත් 500,000ක් ලියන්න වෙනවා. ඒ නිසා මේක මේ අර එකම කාරණේ නැවත පල්ලෙහා වාක්‍යෙත් ඒ කාරණේම කියවෙනවා නම් ඒකට මේ ත්‍රිපිටකේ කියවද්දී ඔයාලට හම්බෙයි පෙයන්නක් දාලා තියෙනවා. ඒ කියන්නේ පෙය්‍යාලම්ම දාලා තියෙනවා. ඒ කියන්නේ එතකොට අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් අර උඩ වාක්‍යේ තියෙන ටිකම තමයි යට වාක්‍යෙ තියෙන්නේ. ඒක මොකද ඒක කරන්නේ සංක්ෂිප්ත කරන්න දේශනාව. මොකද එහෙම නැත්තම් මේක ලොකු පොත් ප්‍රමාණයක් ලියන්න වෙන හින්දා ඉතින් එතකොට මෙතන දාලා තියෙනවා ඒ කියන්නේ සද්දං සුත්වා
පේ ගාල ඒ කියන්නේ ඒතකොට දැන් මෙතන සද්දං සුත්තා පේ කියලා කියද්දි ඊට රූපං දිස්සා උප්පජ්ජති මනාපමනාප කියන ওই ටිකම තමයි කියවෙන්නේ කියන එක කියන්නේ. මනාප වෙන අමනාපං උප්පජ්ජති මනාපමනාපං කියන ටික තමයි ඔය කියවෙන්නේ කියලා. ඒතර අපි තේරුම් ගන්න ඕනේ උඩ වාක්‍ය බලලා එහෙනම් මේ පේ දාපු තැන තියෙන්නේ අර ඉස්සරහා වාක්‍යේ ටිකමයි කියලා. එතකොට මේකේ ගහ දෙන සද්දං සුත්තාපේ ගානේන ගන්ධං වා පේ ජීවහා රසං සායිත්වාපේ කායන පොඩ්ඩම් පුසිත්වාපේ මනසා ධම්මං විඤ්ඤය uppajjati මනාපං අමනාපං uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං සෝතේන uppannේන මනාපේන uppannේන අමනාපේන uppannේන මනාපමනාපේන අට්ඨීයති හරායති jigucchati එවං කෝ ආනන්ද සේකෝ හෝති පටිපදා. හරි. එතකොට දැන් මෙතන මේ සිංහලෙන් කියන්නේ කතාචානන්ද ආනන්දය සේකෝ හෝති පටිපදෝ කියලා කියන්නේ ඒ සේක තත්වයටපත් වූ පුද්ගලයා. ඒ කියන්නේ සෝතාපන්න බවට එතනින් එහා තත්වවල ඉන්න අයට ආනන්ද මේ සස්නෙහි ඒ සේක පුද්ගලයා චක්කුණා රූපං දිස්සා uppajjati. ඒ කියන්නේ ඇසින් රූපයක් දැක මනාපයෙන් මනාපි උදෙකෙන්තර සෝතහපන්න වුණත් අනාගාමී වුණත් මනාපේ එන්න පුළුවන්. මනාපං uppajjati මනාපං අමනාපං. ඒ වගේම ඒ කියන්නේ මනාපේ උපදී අමනාපේ උපදී. ඒ වගේම මනාපමනාපං කියන්නේ මෝහසාගත උපේක්ෂ. ඒ කියන්නේ දැන් මෙහිම දැන් අපි හවොත් දැන් මේ මනාපමනාපයන් උපදී කියද්දී දැන් මනාපය කියන එක අපිට තේරෙනවානේ. අමනාපය කියන එකත් තේරෙනවානේ. එතකොට මෙතන හැම වෙලෙම අපිට ඉස්සෙල්ලා ගිය දවස් දෙකෙත් අපි ඒක ආවයි වාක්‍ය මම ගොඩාක් එතන එක විස්තර කරන්න කාලය ගත්තේ නැහැ. මනාපමනාපය උපදී කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් ඊයේ අපි කතා කරවේ තිබ්බේ ඊට පස්සේ මේ මනාපය අමනාපය මනාපමනාප දෙක මනාපමනාපේ මිශ්‍ර ස්වභාවය කෙරෙහි සංකතං ඕලාරිකම් පටිච්ච සමුප්පන්නං විදියට බලලා ඒතං සන්තං ඒතං ප්‍රණීතං උපේක්ඛා කියලා උපේක්ෂාවේ පිහිටන්න කියලා කියනවා. එතකොට දැන් මං අහුවොත් මෙහෙම ප්‍රශ්නයක් දැන් මෙතන පෙන්නන මනාපය අපිට තේරෙනවා. අමනාපයත් එන මේ මනාප අමනාප දෙක අතර මැද අවස්ථාවයි උපේක්ෂාව අතරේ වෙනස මොකද්ද? කොහොමද ඔබ දැන් මේ ගිය දවස් දෙකේ දේශනාව කරද්දී කොහොමද ඒක තේරුම් ගත්තේ? කියන්න බෑනේ දැන් මම මෙතන අපි ගිය දවස් දෙකේ ඊයේ දවස් දෙකේ මනාප අමනාප කියන වචනේ කියන මනාපය හා අමනාපේ මනාපමනාප කියලා මැද අවස්ථාවක් ගැන කතා කළා. ඒකයි ඊට පස්සේ බුදුහාරෝ උපේක්ෂාව සාන්තක මේ උපේක්ෂාවේ ඒකේ වෙනස කොහොමද දැන් තේරුම් ගත්තේ ගිය දවස් දෙකේ දේශනා හද්දී? කොහොමද තේරුම් ගත්තේ ඒකේ වෙනස? නෑ එහෙම නෙමෙයි. මනාපය කියන්නේ ඒකාන්තයක්නේ. හරියට නිකන් සුඛ වේදනාව වගේ. අමනාපය කියන්නේ අනිත්‍යන්තය දුක් වේදනාව වගේ. කියන්නේ මං අකමැති නම් මට ඒක දුකක්නේ. මං අකමැතියි මම ප්‍රතික්ෂේප දුක් වේදනාවක් ඒක මට එන්නේ. මං කැමති දෙයට මට එන්නේ සුඛ වේදනාව. ඒ දෙක අතර මැද මනාපත් නැති අමනාපත් නැති අවස්ථාවක් තියෙනවා. මට 아무තු ඇලීමකුත් නැහැ, 아무තු ගැටීමකුත් නැහැ. ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒක මැද ඒකට කියනවා අදුක්ඛ මසුඛ වේදනාව. සැපත් නැති, දුකත් නැති අදුක්ඛ මසුඛ වේදක තමයි මැද. එතනින් තමයි මධ්‍යම ප්‍රතිපදාව බෑ හදලා තියෙන්නේ. මැදුම් පිළිවෙත හදලා තියෙන්නේ එතනින් ඇතුළට. එතකොට මම අහුවොත් ප්‍රශ්නයක් දැන් බුදුරජාණන් වහන්සේ මේ අදුක්ඛ මසුඛ වේදනාව කෙරෙහිත් එහෙම නැත්නම් මනාපමනාප කෙරෙහිත් මනාපය කෙරෙහිත් අමනාපය කෙරෙහිත් මේ දෙක අතර තියෙන මනාපමනාපය කෙරෙහිත් සංකත ඕලාරික පටිසමුප්පාදන විදිහට බල උපේක්ෂාව වෙන්න කියන. හැබැයි අතර තියෙන්නේ උපේක්ෂාව. මේක වෙනස කොකක්ද? දැන් කොහොමද ඊයේ තේරුම් ගත්තේ පෙරේදයි ඒක? දැන් මම දන්නේ නැහැ මේ තේරුම් ගන්නද ඊයේ ප්‍රශ්න අහන්නෙත් නැහැ කියන්නේ තේරුම් ගත්තා කියලා මං හිතාගෙන ඉන්නේ ඒකට. ප්‍රශ්නයක් අහන්නෙත් නැති හින්දා දැන් අහුවද කොහොමද තේරුම් ගත්තේ කියලා? ඊයේ දේශනාවේ පෙරේද එකේ ඒ දෙක කොහොමද තේරුම් ගත්තේ?
ඔව්. ඒ කියන්නේ දැන් මැද්ද තියෙනවනේ අවස්ථාවක්. දැන් මනාපයක් නැති මට මේවට ඇලීමකුත් නැති ගැටීමකුත් නැති මැද උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාවයි බුදුහාර මේ දැන් එතකොට ඒ උපේක්ෂාවයි බුදුහාඳුර මෙතන ඊයේ කිව්වනේ මේක සංකතං ඕලාරිකම් පටිසමුප්පන්නම් බල්ල උපේක්ෂාව වෙන්න කියලා. මේ උපේක්ෂා දෙක මොකද්ද? මේ දෙක වෙන් කරගන්නේ කොහොමද අපි? ඔව් ඒක ටිකක් හරි සාර්ථකයි ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙමයි දැන් අපිට ඇලීම කියන එක අපිට තේරුම් ගන්න බලන්න හිත මගේ ඇලීමේ අන්තයට ගියාට පස්සේ මම සිටින්නේ අන්තයක. සිත මට මේ අරමුණට මේ ඇලිලා තියෙන්නේ කියලා තේරෙනවා. ඊට පස්සේ තව එකක් තේරෙනවා අපිට දැන් මම ප්‍රතික්ෂේප කරනවා මං ගැටිලා ඉන්නේ. අමනාපේ මම මේ අරමුණ ප්‍රතික්ෂේප කරනවා කියලා තේරෙනවා. දැන් අපි හිතමු දැන් අපි මෙතන අපි දන්න ලස්සන මලක් තියෙනවා. මල දැක්කට පස්සේ ඒ මලයි පහනයි දැක්කට පස්සේ මට මේක ලස්සනයි මනාපයි. දැන් මට මේක සිත නැවත බලන්න කියනවා. නැවත සිත බලන්න කිව්වට පස්සේ මට තේරෙනවා ඔන්න මගේ සිතට දැන් මනාපයක් ඇවිල්ලා තිනවා ඇලීමක් ඇවිල්ලා තියෙනවා. මට නැවත සිත කියනවා මේක බලන්න කියලා. ඒ දැකපු මල එතකොට මං කියනවා සමහරට මං කියනවා මේ මල බල අපෝ ඒක මහා කැත මල මං මේකට ආස නැහැ මට නම් ආයි දකින්නත් ඔකට ආස නැහැ අප්පිරියයි දකින්නත් කියලා මං ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට මගේ හිතේ තියෙන අමනාපයනේ. ඒ දකින්න දෙයට මගේ අමනාපය. ඒ දෙක මට තේරෙනවා. ඕන දැන් මගේ හිතේ මේ මල කෙරෙහි මේ මල කියන අරමුණ කෙරෙහි මගේ සිතේ මනාපය පහළ වෙලා තියෙනවා කියලා දන්නවා. ඊළඟට දන්නවා මේක කෙරෙහි දැන් මගේ අමනාපයත් පහළලා තියෙනවා. මම ඒක තේරුම් ගන්න දෙපැත්ත අතහරිනවා. දෙපැත්ත අතහැරියා මට මේ මල කෙරෙහි ඇලීමකුත් නැහැ. නැවත බලන්න ඕනෙත් නැහැ. නැවත ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නැහැ. හැබැයි අපි කියන්නේ මේ ඇලීම නැති වුණා කියලා ගැටීම නැති වුණා කියලා අපි කියන්නේ යා මේ සාසනීය උපේක්ෂාවට ආවා කියලා. සාසනීය උපේක්ෂාව එතනින් මේ ඇලීන හෝ ගැටෙන තැනින් පෙන්වන්නේ නැහැ. ඇලෙන්නේ නැතුව ඉන්න එකකින් හෝ ගැටෙන්නේ නැතුව ඉන්න එකෙන් අපි කියන්නේ යා උපේක්ෂාවේ ඉන්නවා කියලා. උපේක්ෂාවක් හැබැයි මෝහයේ මූලික වෙච්චි. ඒ නිසා මේ සූත්‍රයේ මේ උගන්නන මනාපමනාපේ කියන අවස්ථාව තේරුම් ගන්න උපේක්ෂාවක් තමයි. හැබැයි මේ උපේක්ෂාව මෝහසාගත උපේක්ෂාවක්. අපි කියන්නේ රූපේ නොඉක්මූ උපේක්ෂාවක්. ඒ උපේක්ෂාව ඕනේ මනුස්සයෙට එන්න පුළුවන්. දැන් ඉතින් වයසට යන්න මේ ඔක්කොම නැති වෙලා ගියාට පස්සේ ළමයි දාලා ගියාට පස්සේ ඉතින් උපේක්ෂාගත වෙලා ඉන්නේ. එතකොට ඒ වයසට යන්න ශරීරය දිරලා ඊට පස්සේ ඥා සහෝදරයෝ මැරිලා අර හිත උපේක්ෂාවකට එන්නේ. ඒතර ඒ උපේක්ෂාව කියන එක මිනිස්සෙගේ ඉන්ද්‍රියයන් දුර්වලයි වයසට යද්දිත් එන්න පුළුවන්. ඒක ඥානයක් කරා එන උපේක්ෂාවක් නෙමෙයි. ඒක ඉන්ද්‍රිය දුර්වලතාවයන් නිසා, ස්පේන් නැති නිසා, හරියට ඇහෙන්නේ නැති නිසා, ක්‍රියාකාරකමක් කරගන්න බැරි නිසා, ඒ වගේම මේ ජීවිතයේ හෙම්බත් වීම නිසා එන උපේක්ෂාවක්. ඒක තමන්ගේ බලාපොරොත්තු කඩවීම නිසා එන උපේක්ෂාවක්. එතකොට ඒ උපේක්ෂාවේදී අවස්ථාව මනාප අමනාප අවස්ථාව කියන්නේ මනාප අමනාප. කියන්නේ මට විශේෂ 아무තු කැමැත්තකුත් නැහැ දැන් ඒකට මට විශේෂ 아무තු අකමැත්තකුත් නැහැ. අපි කියන්නේ ඒක ආධ්‍යාත්මයේ දියුණු අවස්ථාවක් කියලා. ඒක ආධ්‍යාත්මික දියුණු අවස්ථාවක් කියන්නේ ඒකත් තව අදුක්කම සුඛ වේදනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මොනවා හරි මට මනාපයක් එද්දී කැමති දෙයක් එද්දී සුඛ වේදනාවක් තියෙනවා. සුඛ වේදනාවට යටින් තියෙනවා අනුසය කෙලෙසයක් රාගානුසය කියලා. මට දුකක් එද්දී මට ඒකට අකමැත්තක් තියෙනවා. මට දුකක් වේදනාවත් එක්ක මම අකමැති දෙයක් දකිද්දී දුක් වේදනාවක් තියෙනවා. ඒ දුකත් එක්ක මට ඒක ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය කරන පටිඝ අනුසයක් හැංගිලා එනවා. මගේ අනුසය කෙලෙසයක් එනවා මම මේක ප්‍රතික්ෂේප කරන්න කියන අනුසයක් වැඩ කරා. ඒක තමයි අපි අර ඊයේ දේශනාවේ හරි මේ දරතයක් අපේ ඇස්සේ තියෙනවා කියලා අස්සේ තද ගතිය. මොනවා රූපයක් දැකීදී මම මේකට බැඳෙන්නේ මගේ ඇස්සේ තාම රාග අනුසය තියෙනවා. අනුසය ඉස්සරහට ඇවිල්ලා ඒකේ බැඳෙන්නේ.
පටිඝානුසය තියෙන ඉඳ මගේ අර තද ගතියක් ඇතුලේ තියෙනවා තාම. ලිහිල් වෙලා නැහැ. ඒ ලිහිල් නොවිච්ච නිසා මම ගිහිල්ලා ඒකට ගැටෙන ගතිය තියෙනවා. එතකොට දැන් මේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න මැද අවස්ථාව එක විසාක උපාසක ධම්මදින්න රහත් මෙහෙණින් වහන්සේගෙන් චුල්ල වේදනාවේ මේ චුල්ල වේදාල සූත්‍රයේදී හරියට වේදනාව ගැන විවිධ විස්තරයක් කරන සූත්‍රයේ ත්‍රිපිටකයේ තියෙනවා. වේදනාව ගැන එක එක පැති වලින් කතා කරනවා. ඒ වේදනාව ගැන කතා කරද්දී අහපු ප්‍රශ්නයකට විසාක උපාසක ධම්මදින්න රහත් තෙරණින් වහන්සේ විස්තර කරනවා මේ සුඛ වේදනාවත් එක් තියෙනවා රාග අනුසය හැංගිලා. යට තියෙන රාග අනුසය, දුක් වේදනාවේ තියෙන්නේ පටිඝ අනුසය. ඒතර මැද අදුක්කම සුඛ වේදනාවත් එක්ක වැඩ කරනවා මෝහ අනුසය. ඒකයි මජ්ජ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ යෝබන්තේ විදිත්තාන මජ්ජේ මන්තාන ලිප්පති තම්රෝමි මහා පුරිසෝ යෝධ සිබ්බනි මජ්ජගා කියදී අන්ත දෙක අතහරින්න මැදට එන්න මැද නොතවරෙන්න කියලා. එතන පෙන්නනවා සුඛ වේදනාව කියන්නේ ඒකාන්තයක්. දුක වේදනාව කියන්නේ ඒකාන්තයක්. අදුක්කම සුඛ වේදනාව කියන්නේ මනාප අමනාප බව. උපේක්ෂා වේදනාව කියන්නේ මැද. හැබැයි බුදුහාමුදුරු දේශනා කරන මැදට නොතවරෙන්න. මැදට ඇලෙන්න එපා. ඒ කියන්නේ සුඛ වේදනාව අතහරින්න කියන්නේ මේ සැප විඳින එක අතහරින්න කියන එක නෙමෙයි. සුඛ වේදනාව නැවත නැවත හොයන රාග අනුසය තියෙන එකට බැඳිලා. අන්න ඒකයි කඩන්න කියන්නේ. හැම වෙලේම තේරුම් ගන්න අපි වේදනාවේ කඩන්නේ ඒකේ තියෙන අනුසය විතරයි. නැතු සැප අයින් කරන්නේ නැහැ, දුක අයින් කරන්නේ නැහැ. දුකත් එක්ක අපේ එනවා පටිගයක්. ඒකට අකමැත්තක්, වෛරයක්. ඒ දුකත් එක්ක තියෙන වෛරය අපි කඩන්නේ. ඒකෙන් අයින් වෙන්නේ. ඒක අයින් වෙනවා කියලාත් කරන්නේ ඒක තේරුම් ගැනීම තමයි ආයේ මේ දුක වේදනාව මේකට කියන වෛරය. මෙන්න සැප මෙන්න මේකට හිත නැවත ලොල් ගතිය. ඒ වගේම තමයි අර මනාපමනාප අවස්ථාවේදී අදුක්කම සුඛ අවස්ථාවේදී අදුක්කම සුඛ වේදනාවත් එක්කම අපිට එනවා මෝහ අනුසය වැඩ කරනවා. මෝහ අනුසය තමයි අර දැන් මේ මල දකිද්දී අර මේ මින්නාංශ කිව්වා වගේ අපේ හැඟීමක් තියෙනවා මල වෙනම පවතිනවා. මල වෙනම උදයක්. මේ පෙනීමෙන් කියන්නේ ඇහෙන් වෙන්න උදයක්. මල වෙනම බාහිර තියෙන දෙයක්. ඒ මල කෙරෙහි තමයි මට ඇලීම ගැටීම ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මේ මල කෙරෙහි ඇලීම ගැටීම දෙක අතහරිනවා කිව්වට තාම ඇතුලේ භවය තියෙනවා. මොකද මල පවතින බව වෙනම. ළමයාට මම ඇලිලත් නෑ මම දැන් ළමයාට ගැටිලත් නෑ. ඒකට ළමයා පවතින බවට හැඟීම තියෙනවා. එතකොට අපි කියන්නේ යාට භවයේ පවතිනවා. එයා ළමයට ඇලින හෝ ගැටුන් නැතුණාට එයා නිවන් දකින්නේ නැහැ. එයාට සෝතාපන්න වෙන්න බෑ මොකද එයාගේ දර්ශනයක් නැහැ. එයා ඒක හේතුඵල දර්ශනයක් තුල ඉඳලා ඇලීම ගැටීම නවත්තලා නෙමෙයි. ඒ කියන්නේ දැන් අර අපි එදා ගත්ත උපමාව පළවෙනි දවසේ දැන් මේ කෝප්පේ කියන එක මට පුළුවන් මේ කෝප්පෙට ඇලෙන්නෙත් නැතුව ඉන්න. මං ගැටෙන්නේ නැතුව උපේක්ෂාවෙන් ඉන්නවා. ඇලෙන්නේ නැතුව උපේක්ෂාවෙන් හිටියට මට මේ කෝප්පේ පවතින බවට හැඟීමක් තියෙනවානේ. එතකොට මට මේක අල්ලගෙන නැවත උපතකට යන්න පුළුවන්. හැබැයි යම් දවසක මම දැන් අපි එදා ඒ කතා කරා වගේ තේරුම් ගත්තොත් මේ කෝප්පේ කියන එක පෙර තිබුණ එකකුත් නෙමෙයි. මේ වෙලාවේ ඇහැට පේද්දි පේන තැන තියෙන දෙයක්කුත් නෙමෙයි. පෙනීම නිසා හේතු නිසා හිතේ හටගත් සංඥා මාත්‍රයක් විතරයි. මේ පෙනීම කියන හේතුව නැති වෙද්දි හිතේ කෝප්පේ කියන සංඥාව නැති වෙනවා කියලා දකිද්දි එතකොට අපිට කෝප්පයක් කියලා දෙයක් හම්බෙන්නෙම නැහැ පවතින. වර්තමානයේ පටිච්ච සමුප්පාද පැවැත්මක් මිසක් කෝප්පයක් කියලා දෙයක් හමු වෙන්නෙම නැති දවසක් එනවාද අපිට අනුපාදයක් අනුපාද නිරෝධයක්. ආන් එතන තියෙන උපේක්ෂාව තමයි බුදුරජාණන්සේ සාන්තයි ප්‍රණීතයි කියලා මේ කියන්නේ. ඒතර ඒක මේ කෝපෙට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳීම නිසා එන උපේක්ෂාව නෙමෙයි. මේ කෝපේ සංකතයක්, පටිච්ච සමුප්පන්නයක් කියලා දැකීම තුලින් එන උපේක්ෂාව. එතකොට තේරුම් ගන්න මොකද අර උපේක්ෂාව ඕනේ මනුස්සයෙක් ඉතින් බුද්ධ ආගමයටම නෙමෙයිනේ. ඔය දර්ශනයක් නැති ඕනේ මනුස්සයෙක්ට මේකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඒකට අමුතු දර්ශනයක් ඕනේ නැහැ. ඒකට මේ මාර්ග විදර්ශනා වඩන්න ඕනේ නැහැ. ඒක විද්‍යා බුදුජානනාංශ මෙතන කියන්නේ විපස්සනා උපේක්ෂාව.
විදර්ශනා දැක්ම. මේකේ යථා ඇත්ත ඇති හැටි මේක දැකලා මේක පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් මේ වර්තමානයේ කෝප්පේ කියලා මට හමු වෙන දැන්. ළමයා කියලා හමු වෙන දැන්. තියෙන්නේ කියලා මේ පටිච්චසමුප්පාදයේ දකීම තුලම දකිද්දී අන්න එදාට අපිට කෝපයක් කියලා එකක් තිබිලම නැහැ. ඇලෙන්න හෝ ගැටෙන්න හෝ උපේක්ෂා වෙන්න කෝපයක් හමු වෙන්නෙම නැත්තම්. මට ළමයෙක් කියන එක ඉපදිලාම නැත්තම්. මට ශරීරයක් කියන එක හම්බෙන්නෙම නැති දවසක. අන්න එදාට මම පවතින දෙයක, තියෙන දෙයක නෙමෙයි ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නේ. අර තියෙන දෙයක් කෙරෙහි නෙමෙයි ඒ දර්ශනයේ තුලින් වෙන ඥානයක් උපේක්ෂාව. ඒ විදර්ශනාව තුලින් ඒ විදර්ශනා දැක්ම තුලින් එන උපේක්ෂාව. අන්න එතකොට මෙතන මේ කතාව කියද්දි ඒකයි බුදුරජාණන් වහන්සේ අපි ඊයේ දවස් දෙකේම කතා කරපු සූත්‍රේ ඒක වෙනස් විදිහට පෙන්නලා තිබ්බේ. ඒ කියන්නේ මේ මනාපමනාපය කියලා එකක් තියෙනවා. ඒ තුනටම වඩා මේ පටිච්චසමුපාද දර්ශනය සංකතේ හේතුඵලය පරිසම්පාදයේ දැකලා ඇති වෙන උපේක්ෂාව විදර්ශනා උපේක්ෂාව ශ්‍රේෂ්ඨ ශාන්තයි ප්‍රණීතයි උතුම් කියලා. ඉතින් ඒ නිසා අපි ඒකට තේරුම් ගන්න ඕනේ මේ ටිකක් එතන මේ උපේක්ෂාව කියන්නේ මෝහසාගත උපේක්ෂාවට නෙමෙයි. ශාන්ත ප්‍රණීතයි කියලා කියන්නේ අර රූපයක් ඇති බවට අල්ලගෙන එන තියෙන ලෝකේ කියන උපේක්ෂාව ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ නැහැ. ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ විස්තර කරේ එතකොට. මෙන්න මේ දර්ශනීය තුලින් ඇති වෙන උපේක්ෂාව. ඔයාලා වස්තුවක් තියෙනවා වස්තුව කෙරෙහි ඇලිච්ච ගැටිච්ච නැති උපේක්ෂාවෙන් වෙච්ච කෙනෙක් ඉන්නවා. උපේක්ෂාව වෙච්ච කෙනෙක් ඉන්නවා. උපේක්ෂාව වෙච්ච වස්තුවක් තියෙනවා. මේ ඔක්කොම දේවල්ද අර දර්ශනයේදී එතන උපේක්ෂාව කියලා නමක් දැම්මට ඒක ලේබල් එකක් දාන්න බෑ. ඔව් ඒ ස්වභාවය තියෙනවා. ඒ ස්වභාවයෙන් නම් කරන්න බැරි ඉඳ ඉතින් නමක් දානවා. ගොඩක් ළඟයි අර අදුක්කම සුඛ වේදනාවට. හැබැයි ඒක නෙමෙයි. හැබැයි ඒක ගොඩක් ඒ වේදනාවට ලැගයි බුදුහාම කියන්නේ මැද අදුක්කම සුඛ වේදනාවට උපේක්ෂාවට එන්න හැබැයි ඒකෙත් නොබෙදෙන්න. ඒකේ දර්ශනීය තුල නෑ එතනක් තියෙන්නේ. උපේක්ෂාව කියලාත් අර මේ තියෙන දෙයක් කෙරෙහි උපේක්ෂාව වීම නෙමෙයි අල්ලන්නේ. ඉතින් අන්න එතකොට තමයි වර්තමානයේවත් පිහිටන්න දෙයක් හම්බෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් අපි දැන් මම මේවට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේ වර්තමානයේ වස්තු කෙරෙහි ඉන්න කියලා මැද ඉන්නවනේ. ඒ මැද ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නවා. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මට ඉන්න දෙයක්කුත් තියෙනවා, ඉන්න කෙනෙකුත් ඉන්නවා. ඒතර මැද පිහිටන්න පුළුවන්. හැබැයි අර දර්ශනීයට ගියොත්, දැක්මට ගියොත් එහෙම පිහිටන්න දෙයක් නැහැ, පිහිටන්න කෙනෙකුත් නැහැ, මැදකුත් නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මැදක් ඉන්න වර්තමානයක් තියෙනවා කියලා කියන්නේ නැහැනේ කොතනකවත්. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මෙච්චර සන්තෝෂෙන් ඉන්නේ ඇයි? ලොකුවට ආහාරත් නැහැ. ලොකුවට මාලිගාවලු ඉන්න නැහැ, ගල්ලෙන්න ඇසලු ඉන්නේ. ගල්ලෙන්නවල ගුහාවල වැඩ වාසය කරනවා. ඉතින් ලොකු ඒ කියන්නේ ශාසනය මම හිතන්නේ මුල් කාලේ වෙන්න ඇති. ආරාම ඉදි වෙන්නේ පසු කාලේ ඉනවනේ. ඉතින් එතකොට අහනවා මේ ගල් ගුහාවල ලෙන්වල වාසය කරනවා, හරිම සතුටින් ඉන්නවා. ඒ වුණාට මොකද්ද මේකේ රහස කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මගේ ශ්‍රාවකයෝ ගෙවිච්ච අතීතය ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ. අතීතය ගැන කල්පනා කර කර දුක් වෙවි ඉන්නේ නැහැ. නූපන් අනාගතය ගැන හිත බය වෙවි ඉන්නෙත් නැහැ. මට හෙට මොන වේද අනිද්දා මොන වේද අනාගතේ මෙහෙම වේද බය වෙවි ඉන්නෙත් නැහැ. පච්චුප්පන්නේච යේ ධම්මා තත්ත විපස්සති. ඒ හේතු නිසා හටගන්න ධර්මයන් හේතුන් නැති වෙද්දී නැතිවීම දකිමින් වාසය කරනවා. ඒතර බලන්න මේ බුද්ධ වචනේ මේ වර්තමානයක පිහිටලා ඉන්නවා කියම නෙමෙයි තියෙන්නේ. මේ මොහොත තුල ඉන්න කතාවක් නෙවෙයි තියෙන්නේ. ඒක දිනේ වර්තමානයේවත් නොපිහිටා ඉන්නවා. වර්තමානයේ තුල ඉන්නව වර්තමානයේවත් නොපිහිටා. වර්තමානයේ කියලා දෙයක්වත් පනව ගන්න නැති බව දකින්න. වර්තමානයක් කියලා එකක් නෑ තියෙන්නේ පච්චුප්පන්නේච යේ ධම්මා තත්ත විපස්සති. වර්තමානයේවත් අපි මේක බැසගෙන ඉන්න මේකට ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ කියලා වර්තමානයේ මම නොයලී නොගඩී උපේක්ෂාවෙන් ඉන්නවා නම් ඒ උපේක්ෂාව සිතත් පටිච්චසමුප්පන්නයි. සිතින්ම සකස් කරපු එකක්ම. නේ? ඒ උපේක්ෂාවත් පවතින දෙයක්ට ඇත්ත මේ කියන්නේ පවතින දෙයක් තියෙනවා තියෙන දෙයක් එරියා උපේක්ෂාවක් නෙමෙයි. ඒ තියෙන දේ ඇත්ත ඇති හැටියට නොදැක්ක නිසා ඇතිච උපේක්ෂාව. දැන් මට එහෙම දැන් හිතන්නකෝ දැන් මට ඕනනම් කියන්න පුළුවන්.
ගෑනු කෙනෙක් දිහා බලලා මම මේ ගෑනු කෙනාට බැඳෙනවා කියලා ඔන්න එතකොට පුඤ්ඤාභි සංස්කාරයක් එනවා. මම මේ ගෑනු කෙනෙක් නෑ බැඳෙනගෙන මෙයාට මෛත්‍රී කරනවා, මෙයාට කණ්ඩ බොර දෙනවා, සලකනවා. මේ ගෑනු කෙනා බලා ගන්නවා කියලා හිතුවාම අපිට පුඤ්ඤාභි සංස්කාරයක් හැදෙනවා. මෙයාට ගහනවා, මරනවා කියලා හිතපු ගම අපුඤ්ඤාභි සංස්කාරයක් එනවා. ඊට මම කියනවා මම මෙයාට ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ කියලා උපේක්ෂාවෙන් මේ කාන්තාව කෙරේ ඉන්නවා කියලා. එතකොට ඒක ආනින්ජාභි සංස්කාරය. මොකද එයාට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න කාන්තාවක් හම්බ වෙනවා. ඇලෙන්නේ හෝ ගැටෙන්නේ නැතුව ඉන්න ස්ත්‍රියක් ඉන්නවා. එයාගේ උපේක්ෂාව වෙච්ච මම ඉන්නවා. හැබැයි ඒ වෙනුවට අපි හිතන ඇත්ත දැක්කනම් මේ ස්ත්‍රිය කියන්නේ කවුද කියලා? ඇලෙන්නේ හෝ ගැටෙන්නේ නැතුව ඉන්න මට මොහොතකට හරි චිත්තක්ෂණයකට ස්ත්‍රියක් ඉන්නවද? පැවතිලාව තියනවද කියලා බලමු. එතකොට තමයි අපිට වෙන්නේ දර්ශනීය පේනවා. පටිච්චසමුපාද හේතුඵල නිසා ඇතිවෙච්ච න්‍යාය පේනවා මිසක් ස්ත්‍රියක් හම්බෙන්නේ නැහැ. උපේක්ෂාවෙන් වර්තමානයේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න. මේ කියන වර්තමාන චිත්ත මොහොතේ උපේක්ෂාවෙන් ඉන්න දෙයක් හම්බ වෙන්නේ. ඉතින් දෙයක් නැතුව මොනවද උපේක්ෂාවෙන්? අන්න එතකොට අපිට වර්තමානයේ බැස ගැනීමක් පහ වෙන්නේ නැහැ. අන්න එතකොට අනුපාද නිරෝධයේම හිත තියෙනවා. ස්පර්ශ නිරෝධයේමයි හිත තියලා තියෙන්නේ. නිරෝධය දකින්න කි බුදුජානක කියන්නේ වර්තමානයේ නිරෝධය දකින්න. අනුත්පාද නිරෝධය දකින්න. ඔව්. අරකට හොඳයි ඇලෙනවා ගැටෙනවට වඩා උපේක්ෂාවෙන් ඉන්න එක හොඳයි. හැබැයි බෞද්ධ අය වරදොල පටාගෙන ඉන්න හදාගෙන ඉන්නවා මේ බුදුහාඳුර මේ උපේක්ෂාව සාන්තයි ප්‍රණීතයි කියන්නේ නැති මේක කියලා. හැබැයි ඒකට සූත්‍රේ පෙන්නන්නේ ඕලාරික ඒ අරමුණ ඕලාරික පටිච්චසමුප්පන්න සංකත වශයෙන් දැකීම තුලින් එන උපේක්ෂාව සාන්තයි කියලා. මිසක් අර මනාපමනාප දෙක කෙරෙහින උපේක්ෂාව ශ්‍රේෂ්ඨයි කිව්වේ නෑනේ. අරක නෙමෙයි බුදුහාර අර දර්ශනය ඇතුලෙන් එන අවබෝධය. ඒකයි ශ්‍රේෂ්ඨයි කියලා කිව්වේ. ඉතින් ඊතර තියෙනවා සිවුන් නෙමෙයි ලොකු වෙනසකුත් තියෙනවා ඒක සෑහෙන. ඒකයි සෝතාපන්න වෙනවා කියන්නේ දර්ශනීය පාළ වීම කියන්නේ. දැන් සබ්බාසව සූත්‍රයේ බෙන්නන්නේ දර්ශනීයනේ පාඩ සෝතාපන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ගෙවෙන්නේ මේ දර්ශනය ඇතුලේ. පටිච්චසමුප්පන්න දර්ශනය තුල. ඒ දැක්ම ඇතුලේ ඒක ගැලවිලා යන්නේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා. ඒක ඊට වඩා ගැඹුරු දෙයක්. ඒක ඥානයක් කරා එන එක. ප්‍රඥාවක් කරා එන එක. ඒක පිළිටන්න දන නැතිවීම සරහා එන එක. ඉතින් එතකොට දර්ශනයක් කරා දාවේ බෙදෙන්නේ. සතියක් 100ක් කරාද සහව ආවේකට මේ ඥානය හරහාද සති සම්පජාන්නේ දෙක හරහා එන්න අවශ්‍ය කරා. ඉතින් එතකොට තේරුම් ගන්න මේ උපේක්ෂා දෙක වෙනස් වෙන ඥානයේ මත. එතන පළවෙනි එකේ උපේක්ෂාව තියෙනවා, ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ, මොහේ තියෙනවා. මෝඩකම තියෙනවා, පවතින දෙයක් පවතින නිසා. දෙයක් කෙරෙහි උපේක්ෂාව, දෙවෙනි උපේක්ෂාසිතේ මොහේ නැහැ. ඒක තමයි ශාන්ත ප්‍රණීත විදියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දේශනා කරන්නේ. හරි දැන් ඒතර අද කොටසේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දැන් මේ සීක පුද්ගලයා ඒ කියන්නේ සෝතාපන්න ඉඳලා අනාගාමී දක්වා ඉන්න පුද්ගලයා මේක ඇත්තටම දැන් අපි දඟලන්න ඕනේ මම සෝවාන් අනාගාමී දවන්නේ මේක මේ වචනේ අල්ලගෙන මේක මම සෝවාන්ද කියන හොයනවට වඩා බලන්න මේකේ මේ කියන ප්‍රැක්ටිස් එක තියෙනවනේ අන්න ඒක මම තුල වැඩ කරනවාද කියලා. නැතු දැන් මේක මේ ටික කියලා අඩේ මම සෝවාන් වෙලාද හරි මට දැන් මෙහෙම තමයි පේන්නේ මං සෝවාන් කියලා ස්මාර්ට් වෙන්න යන්න එපා. ඒක තව පිස්සුවක් එතකොට නේ. මම දැන් මේ නැත්නම් මේ වචනේදී හරි මට නම් මෙහෙම තමයි වෙන්නේ දැන් මම සෝවාන් කියලා එහෙම ලොකුකමකට නෙමෙයි යන්න අවශ්‍ය කරන්නේ. මේක හරහා අපි ගන්න ඕනේ මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන කොටස. ඒක ඒතර මම යන පාර හරිනම් මට මේ කියන එක දැනලා තියෙන්න ඕනේ. අනේ ඒ ටික තේරුම් ගත්තා නම් ඇති. නැතුව මේ මම දැන් සේකද මම පෘථග්ජනද ඕව හොයන්න යන්න එපා. ප්‍රාත්‍යක මේ කියන එක වැරිලා හරිනම් තමන්ගේ හදවතට මේ කියන මාර්ගයේ සෙට් නම් එච්චරයි. ඒක බලනවා මිසක් නැතුව මේකෙන් නැත්නම් මේව අල්ලගෙනත් ස්මාර්ට් වෙන්න ගියොත් ඉවරයි. පොරක් වෙන්න අදගත්තොත් ඒව. එතකොට දැන් මෙතන බුදුජානනාංශ කියන්නේ සේකයාගේ ලක්ෂණය කියලා. එයා ඒ එක්කම රූපය ඇහිම් රූපයක් දැකලා මනාපයක් එනවා.
එහෙම නැත්නම් එහෙන් රූපයක් දැකලා අමනාපයක් එනවා, මනාපයක් එනවා, අමනාපයක් එනවා. නැත්නම් උපේක්ෂා වේදනාවක්, උපේක්ෂාව. මොහොසාගත උපේක්ෂාවක් එනවා. ඇලීම මට එයා කෙරෙහි අපි කියන්නේ 아무තු ඇලීමකුත් නැහැ, මට එයා කෙරෙහි 아무තු ගැටීමකුත් නැහැ. එයා ඉන්නවා. එයා කෙරෙහි 아무තු ඇලීමක් ගැටීමක් නැති අදුක්කම සුඛයක්, මනාපමනාපයක් එනවා. ඊට පස්සේ කියනවා ඒ උපම් මනාපයේ කෙරෙහි, ඒ උපම් අමනාපයේ කෙරෙහි, උපම් අදුක්කම සුඛ කෙරෙහි, උපේක්ෂාව කෙරෙහි, මොහසාගත උපේක්ෂාව කෙරෙහි අට්ඨියති. එයාට එකපාරට අට්ඨියති හරායති ජීවිතේ වචන තුනක් පාවිච්චි කරනවා. එකපාරට එයාට එනවලු හරි දුකක් ඒ ගැන. අයියෝ මෙච්චර දර්ශනයක් අහලා මෙච්චර මායාවක් ගැන තේරිලත් මට මෙහෙම වුණානේ. මම ආය අහුණානේ මේ රූප සංඥාවට, මේ ශබ්ද සංඥාවට, මේකේ මනාපයක් අමනාපයක් උපේක්ෂා කරනකොට එයාට එකපාරට හිතට එනවලු අට්ඨියති. ඒ වගේ මහා මේක දුකක් විදියට පේන ගන්නවා. මේ මනාපයයි අමනාපයයි උපේක්ෂා වේදනා තුනම දුකක්. ඒ වගේම හරායේද කියන්නේ ලැජ්ජාව. අට්ඨියේදී ලැජ්ජාවක්, හරජ්ජිකුච්චති කියන්නේ මහා පිළිකුල් ගතියක් එනවලු. දැන් අපිට ඉස්සර තිබ්බේ කරීමේනේ. ඉස්සර තිබ්බේ ඒ කියන්නේ අපිට තිබ්බේ මේ අපි කියන්නේ අජ්ජෝසාය තිට්ඨති. ඒ කියන්නේ බුදුජානක කියනවා මේ සාමාන්‍යයෙන් මේ දර්ශනයේද දේරුම් ගන්න ඉස්සෙල්ලා අපිට තිබ්බේ මොකක් හරි රූපයක්, ශබ්දයක්, ගන්ධයක් දැක්කොත් ඒකේ අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. හරිද මේ වචන තුන? සූත්‍රවල දැන් මම මේ පාලි වචන ටිකුත් දැන් මේ කියන්නේ මොකක්ද පොඩ්ඩක් විතර පාලි තුරු වෙන්නේ. ඒ වචනත් එක්ක පොඩ්ඩක් අහගෙන යද්දි නිකන් දේශනා කරන විතර ඒ කියන්නේ අපි ඉස්සර තිබ්බේ මොකක් හරි රූපයක් දැක්කට පස්සේ අභිනන්දනය කරනවා. අම්මට ශ්‍රීක මාර ලස්සන කෙනෙක්, මට මාර හැඟීමක් ආවක ඒක අභිනන්දනය කරනවා. ඒකට විඳිනවා. ඒ කියන්නේ ඒක විඳින්න පටන් ගන්නවා. මේක මාරයි ඊට විඳලා නෑ. විඳලා ඊට පස්සේ අභිවදති. අභිවදති කියන්නේ කට්ටිය කියනවා ඔයා මේ පොඩ්ඩක් ඉන්නකෝ සානස මම අද දැක්කා මාර මලක්, මම දැක්කා මාර සතෙක්, මාර කුරුල්ලෙක් දැක්කා, මාරකෙක් දැකලා ඕක ඉතින් අර නිකන් අතිශෝක්තිය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් කියනවා බොරුවගේ කියන්නේ බොරුව නම් බොරුවගේ මල්ලි කියනවා අතිශෝක්තිය. බොරුවගේ මල්ලිලු අපි මොනවා හරි දැක්කොත් ඒක දැක්ක විදිහට නෙමෙයි කියන්නේ. අම්මාට සිරි මෙහෙම එකක් නම් ස්වාමීනි මෙන්න බඩු. මම නම් කවදාකවත් දැකලා මේ ලොකු කරනවා පුම්බනවා පිම්බිල්ලා. මේක නිකන් ලෝකෙ දින දැක්ක එකම කුරුල්ලා වගේ. එකම සතා වගේ. ඊට වඩා සතෙක් නෑ වගේ. ඒ වගේ අර කියවන්න නැරි මොකද්දෝ දෙයක් ඔන්න දැන් සක්මන් භාවනා කර කර ඉන්නවා. ඔන්න සක්මනම දැකලා ඒක පාළුවේ ඒක බෝරින් කියලා බලනවා කුරුල්ලෙක් දිහා. කුරුල්ලෙක් බල්ලේ යකෝ මම මේ කෙලෙසකට අහුණා කියලා ෂේප් එකේ කකුලට එන්නේ නැතුව ගිහිලත් කියලා දුවලා කියලා මං අද නම් දැක්කා මේකෝ. එතකොට මොකද වෙන්නේ? අර අපි බුරුමේ ඉන්න කාලේ දවසක් සුද්දෙක් දැන් භාවනා කරනවා. හරි සුද්දෙක් භාවනා කරලා කමඨා සුද්ධ කරනවා. කමඨා සුද්ධ කරද්දී එයා එළගෙන ස්වාමීන් වහන්සේ මම මගේ පෙර ආත්මෙට ගියා. ඊට ඉස්සෙල්ලා ආත්මෙටත් ගියා. මෙහෙම ගියා කියලා දැන් අර ගුරුවරයාට ලොකු කර කියලා ගියාද මම මෙහෙමයි ආත්ම සීකර ඉස්සරහා මම මෙහෙමයි කියලා ඉන්න දැන් කියනවා. දැන් ඉතින් අපිත් දැන් බලාගෙන කට ඇරගෙන ඉන්නවා. මට සිරි මාර බුලට් එක ගන්න. ඌ ආත්ම 100කට විතර ගියා ගිහිල්ලානේ භාවනා කරන් යද්දි. උන්වහන්සේ ඇවි දැන් ඒතකොට කොහෙද ආනාපාන සතිය පිම්බි මේකලින් බල්ලා නැහැ නේ. කොහෙද උඹට ඔය ආත්ම 100ක් පස්සට බෙදි පිම්බිම කොහෙද තිබ්බේ? පිම්බිම මොනවද හැකිලි මොනවද? ඌට ඔල්මා. ඌකෝ මොකද්ද යකෝ 100 වාඩි උනේ පිම්බි මේකලින් බලන්නේ මොනවද මේ බල්ලා තියෙන්නේ? වාඩි උනේ කමටාන වඩන්න නම් මේ මොනවද මේ කියන විකාර? ඒක ගන්න අන්න ඒක තමයි අපේ හැටි. අපි මේ අර කුණුහරුප පේද්දි භාවනා කරන් යද්දි කුණුහරුප චිත්‍ර පේද්දි ඕක බලලා නිකන් ඉන්නේ. ඕක ලොකුවට කතාත් කරනවා. කුණුහරුප බලලා මේ වාඩි වෙන්න කිව්ව ඉරියව් එක්ක ඉන්න. වාඩි වෙන්න කිව්ව හුස්මත් එක්ක ඉන්න. කයත් එක්ක ඉන්න. මේක අල්ලන්නේ මේක හරි බෝරින්නේ. සුදු පාව වගේ නිකන් මේ හුස්ම එක දිගට බලන් ඉදි කයත් එක්ක ඉද්දි එන්න බෝරි. එන්න කම්මැලි අප්පා කියලා අර එක චිත්‍ර වෙවුනම ගිය ආත්මය අරකයි පෙර ආත්මවද නිකන් මේ බයිලා රූප ටිකකට කියවනවා. එතකොට ඒක තමයි අභිනන්දනය කරලා නිකන් ඉන්නේ. ඒක නිකන් ලොකු ජයග්‍රහණයක් කරා වගේ නිකන් අර නිකන් මේ සත්තු උනත් ඒවනේ. බල්ලෝ උනත් සතෙක් උනත් ජරාවක් කාලා ਉਹ ලොකු ජරාවක කෑවගෙන ලොකුවට කියනවා. මං ගු ගොඩක් කෑවා කියලා. ඒ වගේ අභිනන්දති අභිවදති ඔක කියවන්නත් හරිය ආසයි. ඉතින් බලන්නකො එළියේ ලෝකේ තියෙන එකනේ ගූ ගොඩක් වැඩිපුර අයිති කරගත්තාම ලොකුවට කියනවා මම මෙහෙමයි
මට මෙච්චර ධනයක් තියෙනවා. මගේ ළමයා මෙහෙම ඉගෙනගෙන ඉන්නවා. මිනිස්සු එළිය කරන්නේ ඕක. මේ මල ජරාවක් අරගෙන ඕවට පැජන් දෙනවා කියනවා, ත්‍යාග දෙනවා කියනවා, සම්මාන දෙනවා කියනවා, අරවා දෙනවා කියනවා. උහුට එළිය ලෝකේ සම්මාන. ඌ තමයි ගෞරවයටපත් වෙන්නේ. ඒක තමයි ඉතින් එයා ගැන තමයි මිනිස්සු කතා කරන්නේ. අවිනන්දති අවිවදති අජ්ජෝසායතිත්. ඊට පස්සේ මට මෙහෙමයි මම මෙහෙමයි මගේ මම දැක්ක මල මම දැක්ක කුරුල්ල ඕකට පේටන්ට් බලපත්‍රෙත් ගහ ගන්න. මාදුටු මල කියලා ඕකට බැහැගෙන ඕක අයිතිවාසිකමකුත් දෙක මගේ දෙනා මගේ කිනා කියලා ඊට පස්සේ ගැලවිල්ලක් නැති ඔන්න ඕක තමයි එළිය අපි කරපු දේ. අවිනන්දති අවිවදති අජ්ජෝසායතිත්. ඉතින් මෙන්න මෙහෙම ලෝකෙක හිටියා අපි මේක ලොකු කරගෙන හිටියා අපි දැන් ටික ටික මේ මාර්ගේ වඩන්න ගියාට පස්සේ සෝවාන් කෙනාට පේන්නේ මිනිස්සු මේ ඩක් ලොකු කරගෙන දඟලද්දි පොට අල්ලගෙන දඟලනවා අර මේ සෝවාන් කෙනාට පේන්නේ හරි ලැජ්ජාවක් අයියෝ මේ බරගෙන මිනිස්සු ඉදිමින හැටි දැක්කහම ලොකුවට කතා කරන හැටි දැක්කහම එයාට ලැජ්ජාවක් අට්ටි හරායේදී හරි පිළි ජිගුජ්ජදී හරි පිළිකුලක් කරන දැන් අපිට උනත් අපිට අර නිකන් සතෙක් උනත් බලනකො පූසෙක් හරි බල්ලෙක් හරි මොකක් හරි සතෙක් අල්ලන් කනවා දකීදී මීයක් හරි අපිට මහා පිළිකුලයිනේ ඌට ඒක නිකන් රජ වගේ ඉන්නේ ඌ නිකන් එන නිකන් රටක් අල්ලගත්තා වගේ හැබැයි අපිට ඒක දකිද්දී අපිරියයි ජිගුස්සාවක් එන්නේ මහා හිරිකිතයක් ලැජ්ජාවක් එන්නේ අපිට නිකන්වත් හිතෙන්නේ නැහැනේ ගිහිල්ලා අම්මෝ මමත් මීයක් අල්ල ගන්න ඕන හෙට මමත් හෙට අසූචි කන්න ඕන ඌරෙක් වගේ කියලා හිතෙන්නේ නැහැ ඒ හිතෙන්නේ නැත්තේ අපිට එතන නෙමෙයි අපේ මනස තියෙන්නේ. අපේ මනස ඊට වඩා ඥානයක් තියෙනවා. දැන් අපිට ඒ බලු බෙටි කන එක උර කුණු කන එක දැන් අපිට පිළිකුල. ඒ වගේ සෝතාපන්න වඩපත් උනාට පස්සේ දර්ශන භූමියට ආවට පස්සේ මේ මිනිස්සයාටම මිනිසු මේ ලොකු කරලා කතා කරන දේවල්. එළියේ මිනිසු මේ මාර පොර කන දේවල් වලට පොර කන. සත්තු වගේ පේන්න ගන්න. සත්තු වගේ ගැඩවිල්ල වගේ මේ කාමයේ කියන එකට දාසකම් කරලා වහල්ලු වෙලා මේ කන කටු කියන්නේ එතකොට යාට මේක තනිකර පේන්න ගන්නේ දුක. අට්ටියද කියන්නේ දුකක් විදිහට පේනවා මේක පොර කනවා දැක්කම ලැජ්ජා හිතෙනවා. මමත් මේ පොර කනවාද මේක ගන්න තාමත්. මම මහානෙලා තාම මේ මුදල් පාවිච්චි කරනවද මේවා එකතු කරනවද? පිස්සු කියන්නේ ලැජ් තමන්ටම තමන් ලැජ්ජා හිතෙනවා. මොකද්ද මේ මං ගත කරන ආත්මේ? කුණු ගොඩක්. කියලා ලැජ්ජාවක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ පිළිකුල්. එයාට ඒ දක හැමදේම පිළිදෙන්. එතකොට හැබැයි මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මෙතන මේ පිළිකුල කියලා කියන එකේදී දවසක් එක මහත්තයෙක් ඇහුවා මේ ප්‍රශ්න දැන් ඔබ වහන්සේ ඔය කියන විදිහට මේක ද්වේෂයක් වගේ නෙමේ වචන තුන පේන්නේ මේ දකින අහන දැනෙන අරමුණු දකින අහන දැනෙන පේන ඇහෙන අරමුණු අට්ටියටි හරායටි jigucchati කියුවාම මේක පිළිකුල් කරනවා මේක ගැන දුකක් විදිහට දාලා දුකක් විදිහට පේන්න ගන්නවා කියද්දි මේ පේන අහන දැනෙන කේවල් කෙරෙහි මේ ද්වේෂයක්ද තියෙන්නේ කියලා කිව්වා මේ ද්වේෂයේද මේ සෝහන් බව කියන්නේ කියලා මේ මොකද්ද මේ දෙක හොයාගන්නේ කොහොමද දැන් සෝහන් වුණාට පස්සේ සෝහන් ඉඳලා අනාගාමී දක්වා එන අට්ටියටි හරායටි jigucchati කියලා වේ දකින්න එකේ ද්වේෂයක් තියෙන්න බෑනේ ඒක ඥානයක් නෙවෙන්න ඕනේ මොකද්ද මේකේ වෙනස දැන් මොකද මට කාට හරි කෙරේ ද්වේෂයක් ආවම මට යාව පිළිකුල් වගේ දැනෙන්නේ. මට යාව ආශ්‍රය කිරීම දුකක් වගේ දැනෙන්නේ. මට යා එක ඉන්නත් ආස නැහැ ලැජ්ජයි. ඉතින් එතකොට ඒක ද්වේෂයක් තියෙන මනුස්සයෙකුට ওই ටිකම එනවා. ද්වේෂයක් තියෙන මනුස්ස කේන්තියෙන් ඉද්දිත් මට මම දකින්න අහන දැනෙන දේවල් මට එන්නේ අට්ටියටි හරායටි jigucchati කියලා. හැබැයි මේ මෙතන බුදුහාමුදුරු කියන්නේ සෝහාන් කෙනාටත් අට්ටි දකින්න අහන දැනෙන දේවල් කෙරේ මනාප කෙරේ යමනාප කෙරේ උපේක්ෂා වෙන දේවල් කෙරේ අට්ටියේදී හරායේදී jigucchati විදිහට පේනවා. දැන් එතකොට අපිට ප්‍රශ්න කෙනා කොහොමද මේක අපි වෙන් කරගන්නේ? කොහොමද මේක මට ද්වේෂයෙන් ආපු එකක්ද මේ තියෙන්නේ? මට මේවා කෙරේ වෛරයක්ද තියෙන්නේ? මට මේක කෙරේ ආපු ප්‍රඥා සිහිය ඥානකින් ආපු දෙයක්ද තියෙන්නේ? ඒක තේරුම් ගන්න ඕන හොඳම දේ තමයි බලන්න Tamanට මේක ආවේ මේ අට්ටියේදී හරායේදී jigucchati කියන අරමුණු කෙරෙහි දුකක් විදිහට පේන එක පිළිකුලක් වෙන විදිහට පේන එක ලැජ්ජාවට පේන එක මගේ ඇතුලේ වැඩ කරන්නේ 100 හරහාද ගිහිලා 100 වඩාගෙන යද්දිද මේක එන්නේ ඇතුලේ. එතකොට ඒ උන්ට එතන කිසිම ද්වේෂයක් නැහැ. හැබැයි සිහිය නැතිනම් සිහියෙන් තොරව මට පේන ඇහෙන දැනෙන කේවල් කෙරෙහි සතිය හරහා ගිහිලා නැතුව එනවා නම් පිළිකුලක් ලැජ්ජාවක් දුකක් එහෙනම් තනිකර ද්වේෂය තියෙන එකට.
ඒක තීරණය කරන්නේ මම 100 ආරාද මට එන්නේ නැත්තම් මම මේක නිකන් දැන් අර මෙහෙම ඉදන්නේ දැන් ඒ 100 නැතුවොත් එන එක බොරුව. ඒතර මෙන්න මේ මෙතන මේ සෝහාන් කෙනාගේ මේ පිළිකුල් කිරීම ලැජ් පිළිකුල මේ jigusaව ගැන එහෙම මේ බොරුවට උඩින් එන එකක් නෙවෙයි. ඒක අර මිනිසු හදාගෙන ඉන්න සාමාන්‍ය මිනිසයා කියන සත්වයා මාන්නාධික සතෙක් නිසා සත්වගාරයේ ඉන්න මනුස්ස කියන සත්ව කොටස සත්වගානයේදී අධික මාන්නයක් තියෙනවා ඒ අයට. අධික මාන්න නිසා යාලා බලනවා හැම තැනකින්ම වෙනස් වෙන්න. ඒ හැම තැනකින්ම මනුස්සයා කියන වර්ගය වෙනස් වෙන්න හදදී මේ මනුස්සයා බැලුවා හරි අපි අනිත් සත්තුන්ට වඩා මං කොහොමද වෙනස් කෙනෙක් වෙන්නේ. දැන් අපි බලන්නේ හැම වෙලෙම අපේ ආයතනේ අනිත් ආයතන වලට වඩා වෙනස් වෙන්න ඕනේ. අපි විශේෂ වෙන්න ඕනේ. මේ අපේ මාන්නක්කාරකමනේ ඇතුලේ තියෙන්නේ. ඒ වගේ මනුස්සයාගේ කොහොමද මේක හරියට තියෙනවා. මනුස්සයා බලනවා අනිත් සත්ත්ව වර්ගයාගෙන් වෙන් වෙන්න. ඒ වෙන් වෙන්න බලන මිනිස්සු කන විදිය වෙනස් කරගත්තා. මිනිස්සු ගෑරුප්පියෙන් කන්න පටන් ගත්තා. මිනිස්සු කන රටාව සත්තුන්ට වඩා අත්ෝදලා මේම කළා කන රටාව හදාගත්තා. ඊට මිනිස්සු චර්යාව හදාගත්තා. ඒ කියන්නේ මිනිස්සු ඇඳුම් අදින්න ගත්තා. දැන් සත්තුන්ට එහෙම ප්‍රශ්නයක් උන්නේ නැහැ නේ. උන්ට එහෙම ප්‍රශ්නයක් හදාගත්තේ නැහැ නේ. උන් එහෙම උන් වෙනස් වෙන්න ගියේ නැහැ. උන්ගේ මූලික ස්වභාවය. උන්ගේ මුල් ස්වභාවය වෙනස් වෙන්න ගියේ නැහැ. උන්ට ඇඳුම් ඕනේ උනේත් නැහැ. උන් කන රටාව වෙනස් කරන්න ගියේත් නැහැ. උන් මේ ශිෂ්ට කියලා එකක් වෙනස් කරන්න ගියේත් නැහැ. උන්ට ඉන්න විදිහට ඉන්නේ. ඕන තැනක ජීවත් වෙන්න උන්ට මුත්‍රා කරන්න දෙලා ඕන තැනක මුත්‍රා කරන්න. උන් ඕන වෙර පොඩි උන් වගේ ඉන්නවා. එතකොට දැන් මේ මිනිස්සයා කියන සතා දැන් මෙහෙම හැම එකක්ම සත්තුන්ගෙන් එයා වෙනස් වෙන්න ගත්තා. වෙනස් වෙන්න ගත්තට පස්සේ මානවයාගේ සිත මිනිසයාට බැරි වුණ එකම තැන තමයි ලිංගික ක්‍රියාකාරකම් වලදී ලිංගිකත්වයට ගියාට පස්සේ මිනිස්සෙයි සතයි එකම ස්වභාවයකටපත් වෙනවා. ඒකෙදි ඒ ෆීලිංස් ඒ හැඟීම් ඒ ක්‍රියාකාරකම් කරන විදිය සියල්ල තිරිසන් සත්තු වගේම තමයි. එතකොට මිනිසයාට ලැජ්ජාවක් ආවා. මම සත්තුන්ගෙන් වෙනස් වුණා ඔක්කොගෙම අපි හැබැයි එක තැනකින් අපිට වෙනස් වෙන්න බැරුව ගියා. එක තැනකින් වෙනස් වෙන්න බැරුව ගියා. ඒ තමයි ලිංගිකත්වය. එතනදී අපි සත්තු වගේ වෙන්න පටන් ගත්තා. අන්න එතකොට ආව ලැජ්ජාව. ඒ ලැජ්ජාව නිසා ඉතින් මිනිස්සු වෙනස් කරගන්න උත්සාහ කළා වෙනම ගෙවල් හදාගෙන වෙනම හදාගෙන ඒ වුණාට මිනිස්සයාට තේරුම් ගත්තා මේ මූවමන්ට් එකේදී මිනිස්සයාට වෙනස් වෙන්න බෑ. එතකොට මිනිස්සෙක් හරියට මේ ලිංගිකත්වයේ කියන එක පහත් කරන්න පටන් ගත්තා. හෙලා දකින්න පටන් ගත්තා. ඒ ලිංගිකත්වයේ කියන එක පහත් කරන්න හෙලා දකින්න ගත්තට පස්සේ දැන් අධික ලිංගික ආශාවක් ඇතුලේ තියෙන කෙනෙක්ට මේක වහ ගන්න නම් කරන්න තියෙන්නේ මේක ප්‍රතික්ෂේප කරනවා උඩින් මේකට බයිනවා අම්මෝ මේක මහා ජරාදයක් කියලා විවේචන කරනවා. හැබැයි තේරුම් ගන්න ගොඩාක් ලිංගිකත්වයට විරුද්ධව කතා කරන මිනිස්සු දිහා බලන්න යාලා හරිම ලිංගික මිනිස්සු. පොඩි එකෙක් ලිංගිකත්වයට විරුද්ධව කතා කරන්න යන්නේ නැහනේ. නේ? ඇයි ඒ ඌට විශේෂයක් නැහැ. ඒකෝගේ ඇතුලේ ඒ සිදි දුවන්නේ. දැන් බලන්නකෝ දැන් ඔය දැන් මෙහින්නාස්ලා මෙහි ඉන්නවටත් ගොඩාක් බයිට සමහරනේ. ඒ බලන්නකෝ ඒ අයගේ ඇතුළ බලන්න. එයාලා ලිංගික ප්‍රශ්නයක ඉන්නේ. නේ ප්‍රශ්නයක එයාලගේ මනස ලොකු අවුලක තියෙනවා. එයාලගේ මනස තද ලෙස ඒ සිතුවිලි වලින් පෙළෙනවා. එතකොට ඒක වහන්න නම් එයාලා වහ කරන්න තියෙන එකම දේ මොකද්ද? ඒක තනිකරම ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා උඩින් පෙන්නන්න ඕනේ. ඒකට මම විරෝධයක් පාන්න ඕනේ. හැබැයි මේ ප්‍රශ්නයක් නැති මනුස්සයට එහෙම ගන්නෑ. දැන් බලන්නකෝ දැන් ඔය ටීවී වලත් ඔය නරක සින්දු වලට බයින ඔක්කොම අයගේ චරිත බලන්න එයාලා මුළු වීඩියෝ එකම බැලලානේ බයින්නේ. ඉතින් යකඩ ඔක ඔච්චර කැදරන් ඔක වෙන channel එකක් මාරු කරලා YouTube channel එකේ ඔකම search කරන්න ඕනේ. කොච්චර තව තියෙනවද YouTube search කරන්න ඒවා. නෑ ඒකම search කරලා ඒකම බලලා ඒකම විවේචනය කරනවා. ඒක කැතයි ඉතින්. يعني ඒක තමයි යා ඒක බලලම ඒවම අහලා ඒක විවේචනය කරද්දී අපි කියනවා යාලා හරි දෘෂ්ටි කියන්නේ හරි කපටි මිනිස්සු. හරි අසහනකාරී මිනිස්සු. මොකද යාලට ඒක වැඩි නිසා යාලා මේ බොරු සදාචාරයක් ඉස්සරහට දාගෙන බොරු සංස්කෘතියක් දාගෙන අර ඒක උඩින් ගහනවා ඒ උඩ සංස්කෘතියයි සදාචාරයයි දාලා විවේචනය කරනවා. මොකද යටට හැංගිලා බැලුවොත් යාලා ඉන්නේ ලොකු ප්‍රශ්නයක. එයාලට සාමාන්‍ය මිනිස්සුන්ටත් වඩා අධික ලෙස ඒ සිතුවිලි ධාරා විනාඩියකට එන සාමාන්‍ය තප්පර 10ක් ඇතුළත එක සිතුවිල්ලක් එනවා ඇති. එතකොට ඒ වගේ කෙනෙක්ට දැන් කරන්න බැරි තරම් යාගේ අධිකයි ඒතකොට යාට ලේසි දේ තමයි. ඒකට බයින්ඩ් පටන් ගන්නවා. ඔක හෙලා දකින්න පටන් ගන්නවා. හැබැයි ඒ වුණාට යාගේ යට ඒකමයි වැඩ කරන්නේ. එයාගේ යට තියෙන්නේ ඒ සිතුවිලිමයි. ඒක වහන්න එයා උඩින්
විවේචන කරනවා, පිළිකුල් කරනවා, අට්ටියේති හරායති jigucchati කරන. හැබැයි තනිකර යා ලිංගික කාන්තාව, ලිංගික පුරුෂයෙක්. හැබැයි දැන් මෙතන මේ බුදුහාඳුර සෝතාපන්න භවයේදී එහෙම එකක් නෙවෙයි කියන්නේ. එහෙම අට්ටියේති හරායති jigucchati කතාවක් නෙවෙයි. මෙන්න මෙහෙම එකක් වෙන්න පටන් ගන්නවා. දැන් අපි දැන් මේ සිහිය ප්‍රැක්ටිස් කරන් යනවා කියන්නකො දැන් අපි. දැන් ඔන්න අපි සිහිය දියුණු කරගෙන යනවා. සිහිය දියුණු කරගෙන ගියාට පස්සේ දැන් ඔන්න අපි හොයා ගන්නවා. දැන් මුලින්ම අපි භාවනා කරද්දී මේ හැමෝටම කියනවානේ කමටහනක් අද ගන්න කියලා. දැන් අලුතෙන් ආපු වෙලත් අපි ඊයේත් කිව්වේ, පෙරේදත් කිව්වේ ඒක පුළුවන් තරම් තමන්ගේ ඉරියව්වත් එක්ක දවසේ කාලය ගත කරන්න කියලා. තමන් ඇවිදිද්දී ඇවිදිනාගෙන ඉරියව්ව දැනීමට එන්න, වාඩි වෙලා ඉන්න දැනීමට එන්න අපි කිව්වේ පුළුවන් බලන්න මට ඉරියව්වෙ ඉන්න බැරි අවස්ථාවක් නැහැ. ඕනෑම තැනකදී මට මගේ කයත් එන්න පුළුවන්. කය කියන එක වර්තමානයේ තුලමයි තියෙන්නේ. කයේ දැනීම කියන එක ඒ මොහොතේම තියෙන එකක්. ඒක ඕනම වෙලාවක එන්න පුළුවන් කතාවක්. ඉතින් එතකොට මෙන්න මේ වගේ දැන් මම මෙහෙට ආවා භාවනා කරන්න අරගත්තට පස්සේ මම මගේ කමටහන අඳුරගත්තට පස්සේ එතකොට මට ඕන වෙලාවක එන්න පුළුවන් නම් කමටහන තේරුම් ගන්න හිත පිස්සු කෙලියට දුක් වෙන්න එපා. මොකද Taman දන්නවා හිතට පොඩ්ඩක් පිස්සු කෙලින්න දෙන්නත් ඕනේ. හිත එක දිගට නිවෙන තියන්න බෑ. එක දිගට වර්තමානයේ තියන්න බෑ. මම භාවනා කරන්න එනවා. ආවට මම දන්නවා මගේ මූල කමටහනත් මම හඳුර ගන්නවා. හැබැයි ඊට පස්සේ පොඩ්ඩක් මේක දුවනවා හිත දැන්. දුවද්දි මට මෙහෙම වරේ අපුඩිය ගහද්දි ජක් කියද්දි හරක එනවනම් ළඟට ගුණා එනවනම් ළඟට තේරුම් ගන්න වැඩේ හරි ඌ දමන වෙලා තියෙනවා. ජක් කියද්දි එන්නත් ඒ මට්ටමට ඇදලා තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ ජක් කියද්දි යන්නත් අපුඩිය ගහද්දි හරක කොහෙ හිටියක් කොහෙ තනකොළ කකා ගියත් ගොංකමට තනකොළ කකා ගියත් අපුඩිය ගහව ගමන් එනවනම් ඒ කියන්නේ තේරුම් ගන්න දැන් ඔබ දන්නවා වැඩේ දැන්. ඔබ දන්නවා පිරිසුදු තැන මොකද්ද? කර්මස්ථානේ මොකද්ද? ඕනෙම මනාපයක් අමනාපයක් මනාපමනාපයක් ආපු වෙලාවක ඒක ඔස්සේ දුවන්නේ නැතුව ගෙදරට ගේන විදිය දන්න. ඔබට නිකන් අපුඩිය ගහන්න විතරයි තියෙන්නේ. දැනගන්න විතරයි තියෙන්නේ ටක් ගාලා ඌ එනවා. එහෙම එනවනම් තේරුම් ගන්න යා හොඳයි. භාවනාව යා සාමාන්‍ය දැන් මෙහෙට ඇවිල්ලා දැන් එයා දැන් මෙහි මොකද්ද කරන්න ඕන කියන එකවත් දන්නවා. එහෙම නැත්තම් වැඩක් නැහැ. ඉතින් තාම ඇවිල්ලා මාසයක් හිටියත් දෙකක් හිටියත් තාම තේරෙන්නේ නැත්තම් මූල කමටහන මොකද්ද? ප්‍රශ්නයක් අමලියක් වෙද්දි මූල කමටහන එන්නේ කොහොමද කියලා දාම දන්නේ නැත්තම් ඒ කියන්නේ මෙහි ආවට නිකන් කකා වෙබි ඉඳලා විතරයි. වැඩක් කරගෙන නැහැ. වැඩක් කරගෙන ආපු එක නිකන් කාලේ ගත කරලා තියෙනවා. අපි කියන ෆේල් යා. හැබැයි මේ වෙද්දි ගැඹුරු සෝදාපන්න මොනව නැතත් සෝහාන සකු르දාගාමි ලැබුවේ නැතත් ප්‍රශ්නයක් නැහැ. Taman දන්නවා නම් ඕනේ අමලියකදී මට කමටහන දෙන ආට් එක ඕනේ මනාපයක් අමනාපයක් මනාපමනාපයක් ආපු ගමන් මට ආරක්ෂක භූමිය තියෙනවා, සතිපට්ඨාන භූමිය තියෙනවා. සතිපට්ඨාන භූමිය තියෙනවා, කමටහන් භූමිය තියෙනවා. ඒ කියන්නේ යා මෙහින් වැඩක් කරගෙන තිනවා ආපු එක. මේ ආපු ගමනේ මේ අත්හැරීමෙන් ප්‍රයෝජනයක් වෙලා තියෙනවා යාට. මොකද යා ക്ഷേම භූමිය දාන්නවා. යා සතිපට්ඨාන බුදුන් වහන්සේගේ භූමිය දාන්නවා. එයා දන්නවා ඕන මනාපයක් එහෙම දන්නේ නැති එක ඔය තරුංගලයක් කඩලා ගියා වගේ ඔය අරමුණේ මේ අරමුණට යන අරමුණ අර පිස්සු ඇතුළේ රිලෙවෙක් වගේ ඌට තේරෙන්නේ නැහැ ඌ කොහෙද යන්නේ ඌ මොනවද කරන්නේ කෙලවෙනකම දන්නෙත් නැහැ කෙලවෙනකන් දන්නේ නැහැ කොහෙද යන්නේ මොනවද කරන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා ඌට තේරෙන්නේ ඒ කියන්නේ අපි කියන පිස්සෙක් ඌ වැඩක් නැහැ ආවට තාම මෙහෙට ඇවිල්ලා මුකුත් වැඩක් නැහැ අර අවශ්‍ය දේ කරගෙන නැහැ තාම ගෙදරට යන විදිය දන්නේ නැහැ ඕනේ ප්‍රශ්නයක් හරි Tamanට ගෙදර හොයාගෙන යන්න දන්නවනේ. ඕනේ දුකකදී අන්න එතකොට ඔන්න ඕක තමයි ඉස්සෙල්ලාම හදාගන්න ඕනේ. ඕකට සාපේක්ෂව තමයි ඔය අපිට ප්‍රැක්ටිස් එකේ අට්ඨියති හරායති jigucchati කියන කෑල්ල වැඩෙන්න ගන්න ඔන්න ඔතෙන්ට සාපේක්ෂව. ඔතෙන්ට සාපේක්ෂව දැන් ඔන්න අපි ඔන්න භාවනා මධ්‍යස්ථානයකට ආවා. ගුරුවරයෙක් හම්බුණා. ඇහුවා අපි මොකද්ද කරන්න ඕනේ? කර්මස්ථානේ වඩා ගන්න හැටි අහගත්තා. දැන් ඔන්න අපි හොඳට කර්මස්ථානේ යාලු කරගත්තා. මම කොච්චර කමටහන යාලු කරගත්තත් දැන් මට තේරෙනවා මගේ සිත මෙහෙම ඉස්සරහට යනවා. පිස්සු කෙලිනවා. ඒ පිස්සු කෙලෙද්දි මම දන්නවා දැන් හිත ඔන්න දිව්වා. පිස්සු කෙලිනවා. හැබැයි මෙහෙම කරපු ගමන් ආයෙ එනවා මුල කමටහන. ආයෙ එනවා අරමුණට. ආයෙ එනවා වර්තමානට. හරි. එහෙනම් මම තේරුම් ගන්නවා
දැන් මම වැඩේ ගොඩ කරගෙන තියෙන්නේ. දැන් මම දන්නවා ගේම. මොකද්ද ඕන තැනකදී මගේ සේම භූමිය තියෙනවා. මගේ ගෙදර තමයි මූල කර්මස්ථානේ. මට දැන් ඒකට එන්න පුළුවන්. හරි. ඕක දැන් ඔන්නම හදාගන්න. ඊට පස්සේ ඕක තව ටිකක් ගැඹුරට තමයි මූල කමටහනේ ඉන්න ප්‍රමාණය වැඩි වෙන්න. මනාපෙද්දිත් අමනාපෙද්දි ඒව එක වෛර කරන්නේ නැහැ. ඒව එක ගැටෙන්නේ නැතුව මම නැවත මගේ මූල කර්මස්ථානේ ඉන්න කාලේ ටයිම් එක මෙහෙම වැඩි කරාට පස්සේ අපේ අභ්‍යන්තරයෙන් එනවා හැඟීම ඇතුළෙන්ම අපිට මේ සිත මොකක් හරි දෙයකට බැඳෙන්න යද්දි ඒක දුකක් විදිහට පේන්න ගන්නවා. ඒක ලැජ්ජාවක් එන්න ගන්නවා. පිළිකුල් කරේ. දැන් උදාහරණයක් කියන්නකො දවසක් අපි ඔය ඉතාලියේ භාවනා වැඩසටහනක් කරගෙන යද්දි එයා ගොඩාක් චෝදනා කළා තරුණයෝ තුන්දෙනෙක් මේ টয়ලට් එකේ සිගරට් බොනවා නිතර කියලා. ඊට පස්සේ අපි කිව්වා එන්න කියලා. ඊට පස්සේ කිව්වා හරිව සිගරට් එක අල්ලන තැන ඉඳලා 100න් බීපන්. අල්ලන්නේ කොහොමද උරාන්නේ කොහොමද ඔක්කොම 100න් කරපන් කිව්වට පස්සේ දවස් දෙකක් ගියා හාමුදුරුවෝ මට සිගරට් බොන එක එපා වුණා. මහා දුකක් වගේ එක. මහා පිරියාවක් ආවා. අන්න ඒක තමයි. එතකොට මේ ඇතුළෙන් එපා වෙන එනවා. මේ සතියේ තියෙන රහසය ඒක. සතිය ඇතුළට වැදුනට පස්සේ ඉබේම Tamanට තේරෙනවා මත් වීම දුක. මේක හරි වෙහෙසක්. මීට වඩා මේ සිහිය සැපයි සාන්තයි. සිහියෙන් ඉන්න එක ඒක ශාන්තයි ඒක ප්‍රණීතයි කියලා ඒක මේ අර ලෝකෙට පේන්න මේ අපෝ සිගරට් බොන්නේ නැහැ සිගරට් ජරා කියලා උඩින් කියලා යටින් කියලා බොන එක නෙවෙයි. ලෝකෙට පේන්න ප්‍රතික්ෂේප කරන එක නෙවෙයි මල ජරාවක් කියලා. ඇතුළෙන්ම අවශ්‍යතාවයක් නැහැ යාට. එයාට ඇතුළේ ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නැහැ. එයාට ඒක අමුතුවෙන් ප්‍රතික්ෂේප කරන්න ඕන. එයාගේ ඇතුළ මේකට අවශ්‍යතාවයක් එන්නේ. ඇතුළෙම ලැජ්ජාවක් එනවා පිළිකුලක් එනවා. ඒක කරන්න යද්දි මහපො. වෙහෙසක් එන්න ගන්නවා. ඒක හරියට දැන් අර මේ ඒ කියන්නේ දැන් ඒක අර නිවිදනකොද විස බීජ උනා සූර්යාලෝකයට වැටුනහම විස බීජ වල තියෙන්න බෑනේ. ඒ වගේ මේ සතිය කියන එක මගේ ඇතුලේ හොඳටම ගැඹුරින් කිඳා බැස්සාම කිසිම විස බීජයකට තියෙන්න බෑ ඇතුලේ. ඒ තියෙන්න බැරි දැන් අපි මෙහෙම හිතන දැන් මගේ අභ්‍යන්තරේ දැන් ඒතකොට අපි අමුතුවේ මේ හිතලා මම මේවට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවා නෙමෙයි ආයාසෙන්. හිත මේ දැඩි කරලා මොනවා හරි මෙනෙහි කරලා යට කරලා කරනවා නෙමෙයි. ඒ 100න් ඉද්දි මට තේරෙන්න ගන්නවා අපේ ඇතුලේ નિરાයාසෝම මෙන්න මෙහෙම දැන් අපේ හිත මොකක් හරි දෙයකට අරමුණක් එනවා. රූපයක් දකිනවා කියමුකෝ අපි. රූපයක් දැකලා මේක අයිති කරගන්න හිතෙනවා. මනාපේ එනවා දැන්. මනාපේද්දිම තව එකක් අසින් ඇවිල්ලා කියනවා අපෝ ඕක යාලු කරගත්තත් පරණ එකම තමයි බං. පරණ ඔබ කාපු කට්ට තිබ්බනේ. කියලා මොකද්දෝ විදියට දැන් හිතන්නකෝ දැන් මෙහෙම උදාහරණයක් විදිහට අපි පාරේ යද්දී ගැරඩියෙක් දකිනවා. ඌ ගැරඩියෙක් දකිද්දී අපි ගැරඩියෙක් දකින්න වෙලාවේදී අපි ඌ ණයෙක් කියලා දැක්කේ නැත්නම් හැරි බලන්නේ. නෑ අපි ගැරඩියෙක් දකින්න වෙලාවේ පොඩි වැරදුනා. ණයෙක් කියලා අපි හිතා ගන්නවා. අපි හරියට ෂුවර් නැත්නම් ආය හැරි බලන්නේ කුතුහල මේ ණයෙක්ද ගැරඩියෙක්ද කියලා. හැබැයි ගැරඩියෙක් කියලා අපි දකිනවා. ගැරඩියෙක් කියලා අපි දැක්කොත් මං ආය හැරි අපි බලයිද? ආයේ දන්නවා බලන්න කුතුහලයේ අපි දැක්ක ගැරන්ඩිය කියලා. ඒ වගේ තමයි තේරුම් ගන්න අපි හොඳටම විඳලා තිබ්බට පස්සේ මද්ද්‍රව්‍ය වේවා ලිංගික සම්බන්ධ වේවා ආදර වේවා ඕන එකක්. ඒවැ මුල මැද අග අපි දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? දැන් සිතට පරණ පුරුද්දට ඔන්න මනාපේ එනවා. හැබැයි මනාපයත් එක්ක තව පැත්තකින් අම්මෝ දැන් ඉතින් උඹ ආයේ බිව්වා. ආයේ සම්බන්ධතාවයක් පාදගත්ත මෙච්චරනේ යන පරණ එකමනේ අන්තිමට. එතෙන්ටම නුඹ ගිහලා වැටෙන්නේ. ওই පරණ හිරවිල්ලටයි දුකටයි එපා විලටයි උදේ නැගිටිද්දි මොන කරදරද මොන අමාරුවක්ද කියලා ඒ බීලා බීපු එකේ ආදීනව දැක්ක මිනිස්සෙක් මුල මැද අග හොඳට දැක්කාම ඌට මේ පැත්තෙන් ආයේ මනාපයක් එද්දිම අර ඒකේ වෙහෙස පෙන්නනවා. ඒ වෙහෙස පෙන්වම ආදීනව බලවත්ව පේනවා. ඒ පෙවුනට පස්සේ ඌට ඇත්තටම පේනවා ඒක දුකක් මහා. මේ පොඩි සැප ගන්න දින කටු ටික මේ චූඩියක ලබා ගන්න දින වේදනාව විඳින්න තියෙන ටික දෙනින් යාට පස්සේ යණ්ඩයි මේව කරණ්ඩයි අරව කරණ්ඩයි උහිට වඩා යකෝ අතැල්ල දැම්මනම් මොන සැපද්ද කියලා එයාගේ හැබැයි මම මෙහෙම උපමාව මෙහෙම කිව්වට මේක අස්සෙන්ම එන්න ගන්නවා අපේ ඇතුළෙන්ම නිකන් මා ඒ බැඳෙන්ද මේ හිත බැඳිලා ඵලයන් කියද්දි තව මොකද්ද ඔය ඇතුළේ මහා බරක් අයියෝ
හරි බරයි. මොකද්ද මන්දර බැඳෙන හිතේ ටොන් ගානක බරක් පේන්න ගන්නවා. ඉස්සර බැඳෙන හිත මාර සැපක්නේ දැක්කේ. අම්මර්දිරි මාර ආදල් වගේනේ තියෙන. ඒ කියන්නේ ලෞකික ලෝකේ මනාපයක් ආවම සුන්දර විදිහට පේනවා. පෘථග්ජනයන්ට. මේ සෝහානිදල ඉස්සරහට මනාපයක් දැක්කම මහා බරක්. හිත බැඳුනහම මහා බරක් පේන්න ගන්නවා. මේ දැන් හිත දෙපැත්තට වැඩ කරන්න පටන් අරන්. මේ දෙගොල්ලෝගේ හිත මාගේ කියන්නේ සත්‍ය අවබෝධයට යන අයගේ හිතයි ලෞකික හිතයි දෙපැත්ත කර වැඩ කරන්නේ. ලෞකික හිතට මනාපේ සුන්දර විදියට දැනෙනවා. මාර දෙයක් වගේ මාර හැඟීමක් එනවා. ලෝකෝත්තර මාර්ගයේ යන කෙනෙක් හිතේ මනාපය ආවම අට්ඨියති හරායති jigucchati. ඒක මහා වදයක්, මහා වෙහෙසක්. ලැජ්ජාවක් අයියෝ තාමත් මනසේ මායාවකට අහුණානේ. අහු වෙනවනේ මනස කියලා. ඒක ලැජ්ජාවක් වෙනවා, මහා පිළිකුලක් වෙනවා. මොන කර්මයක්ද මේ? මොන අපිලිකුල් දෙයක්ද? දැන් නිකන් හරන් හිතන්නකෝ අපිට මෙහෙම අපි පාරේ යද්දී පිස්සෙක් දකින්න. අපි පිස්සෙක් දැක්කට ඌ පාර ඌ එක එක බැල දිහා බලා hina වෙනවා, අඬනවා, තනියෙන් කියවනවා. අපිට කවදාකවත් හිතනවාද මේ මනුස්සයක අම්මෝ මාරයි අභිවදති අභිනන්දති අභිවදති අජ්ජෝසායති ඉතිදි වෙන්නේ නැහනේ. අපිට හිතෙන්නේ අම්මට තිරි මාර කෙනෙක් මේ මනුස්සයා මාරයි කියලා අපි කාටවත් කියන්නේ මම පිස්සෙක් දැක්කා පට්ට පිස්සෙක් කෑ කියලා කියන්නේ නැහනේ කවදාකවත්. අත්‍යේ ඊට කියන්නේ මමත් කවදා හරි මේ වගේ පිස්සෙක් වෙනවා කියලා බැස ගන්න නැහනේ. අභිනන්දනය කරන්නෙත් නැහැ පිස්සෙක්ක, අභිවදනය කරන්නෙත් නැහැ අජ්ජෝසායතිත්. ඒකේ බැස ගන්නෙත් නෑ. ඒක මමත් පිස්සෙක් වෙනවා කියලා හිතන්නේ නෑ. ඉතින් ඒ වගේ අපි දන්නවා යා මනෝලෝකයක් හදාගෙන තනියෙන් කියවනවා. එයා මානසික ලෝකයක් හදාගෙන තනියෙන් ඒ ගැන කියවනවා, කතා කරනවා. ඉතින් ඒක දකිද්දි ලැජ්ජාවක් හිතෙන්නේ අපිට. අපිට ඒ මනුස්සයා දැක්කම පව් කියලා හිතෙන්නේ. අනේ මොන දුකක් ධම්මෝ මට නම් ඔහොම වෙන්න ඕනේ නෑ කියලා. ආහන්ගේ වගේ මේ ලෝකෙ දිහා බලන මිනිසු කරේ පේන්නේ සෝතාපන්න කෙනාට පිස්සෙක් තනියෙන් පාරේ කියවනවා වගේ. එයා හදාගත්ත මනෝලෝකයක් ඇතුළේ එයා කියවනවා, ඇවිදිනවා, කතා කරනවා. ඉතින් ඕකට කවදද නිකන් හරි හිතෙන්නේ නැහැ නේ අපිට කැමැත්ත. පිළිකුලක්මනේ දැනෙන්නේ. ඒක දකිද්දිත් ඒ පිස්සෙක් ඔය ඇඳුම් ඉරාගෙන දැක්කම නිකන් පිළිකුලයි, ලැජ්ජයි. ඒක මහා දුකක් වූ විදිහට කියලා පේනවා. අන්න ඒ වගේ තමයි Tamanටත් තමන්ගේ මේ බැඳෙන හිත පේන්නේ මහා පිළිකුල ලැජ්ජාවක්. ඒකේ පේන්නේ ඒ කියන්නේ ඒ මිනිස්සයා පිළිකුල් විදියට නෙමෙයි. ඒ මේ මායාවක් ඇත්ත කියලා ගන්න ගැනීම අවිද්‍යාවමයි පේන්නේ පිළිකුලක් හැටියට. නැතුව මේ කෙනෙක් අප්පිරියයි කියලා පේන කෙනෙක් නෑනේ. කෙනෙක් එහෙම යන්නේ පටලව ගන්න එපා. මේ මානසික ලෝකයක් හදාගෙන මේ මනෝවිකාරයක් හදාන ඒක ඇතුලේ අඩන වැළපෙන ජීවිතේ. මේ මනෝවිකාරය කියන්නේ මේ අවිද්‍යාවපච්චය සංඛාරා. මෝඩකමෙන් හදාගත ලෝකයක ගත කරන මේ ජීවිතය ගැනම ලැජ්ජාවක්, පිළිකුලක්. අට්ඨියේති හරායේති jigucchati. පිළිකුලක් දුකක් විදිහට ඒක පේන්න පටන් ගන්නවා. ඒක හැබැයි මම මේ කියන එක ආයාසයෙන් කරන දෙයක් නෙමෙයි. මේක මේ සතිය පුහුණු කරගෙන යෑම තුළ નિરાයාසව අපේ ඇතුලේ වෙන දෙයක් මේක. මේක නේද අමුතුවෙන් අපි පිළිකුල් කියලා හිතනවා නෙමෙයි. අපේ ඇතුළෙන්ම මෙහෙම ස්වභාවයක් එනවා. හැබැයි ඒක එන්නේ නැහැ කුතුහලයේ තියෙනවා. අපි පෙර මේවා විඳලා කරලා තිබ්බනම් නැත හිතගෙන නෑ මේක උනාට පොඩ්ඩක් හරි ඇතිනේ. උන්වහන්සේ ඔය කිව්වට මොකක් හරිද කවන්නේ නෑ ඔකක ඇතිනේ දෙයක්. ආයෙ පොඩ්ඩක් ආතල් එකට යන්න හිතනවා. එතකොට මොකද වෙන්නේ? මම මේ බැඳෙන හිත දිහා හරි ඔයා යන්න. සිහියෙන් හිත අරමුණක් අරගෙන මනාපයක් ඔස්සේ දුවනවානේ. ඒ දුවන සිත දිහා බලාගෙන ඉන්නවා. දුවන සිත දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳි පේනවා අප්පට මෙන්න ඇති වෙනවා හිතට මේක. අපෝ මේ සම්බන්ධිත ඇති මට නම් ඇති මේක කරපෝ එපා. මන්න නම් බෑ ආයෙ මැසේජ් ගහන්න කියලා හිත මෙන්න ඒක ආයවදයක් වෙනවා. දැන් එතකොට අපි බලාගෙන ඉන්නවා සිතම ඒක අතහැර ගන්නවා. සිත අරමුණක කොටු වුණාට පස්සේ අරමුණක බැඳුණාට පස්සේ සිත ගැලවෙන්න ආස නැත්නම් ඔබ කලබල වෙන්න එපා. ඇලිච්ච හිත දිහා දිගට බලාගෙන ඉන්න. කොටු අරමුණට කොටු වෙච්ච හිත දිහා බලාගෙන ඉන්න. එතකොට හිතටම හිත ටික වෙලාවක් ඇද්දි තේරෙනවා හම්මෝ මොන මලවදයක්ද මේ සම්බන්ධය. මම ආයෙත් මෝඩකමට අහුණානේ ඉස්සෙල්ලා එක පරිප්පුවේ කාලා ඒක අමතක වෙලා ගියානේ මට. කාපු අර පරණ එකේ සිද්ධිය ආයෙ එකක් හදාගත්තනේ කියලා සිතට ටිකක් වෙලා ගියාම මේකේ වෙහෙස පේනවා. මේ අරමුණක බැඳහම නිකන් වරපටියකින් අල්ල බැඳලා වගේ ඒක ඉස්සෙල්ලා මම කොච්චර ශාන්තව හිටියද මේ සනීපව හිටියද දැන් මාව හිර වෙලා දැන් මාව කොටු වෙලා ගිහිල්ලා කියලා මේක හොඳට සිහියෙන් බලාගෙන ඉද්දි ඒ බලාගෙන ඉද්දි මේක ගෙවිලා යන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි
සමහර වෙලාවට හිත මෙහෙම දැන් මම හිත ඉර වෙලා තියෙනවා. හිත හොඳ දැන් මට කවුරු හරි මිනිස්සෙක් බයිනවා. මට මිනිස්සෙක් හොඳටම බැන පිස්සෙක් හරි කියලා. පිස්සෙක් හරි කිව්වා මට දැන් අකට ඌ මට පිස්සා කිව්වා නේද? මම මහා නරක පිරිමිණි ගැහණියෙක් කිව්වා නේද කියලා හිත හිර වෙනවා. හැබැයි මනුස්සයන එයි මගේ හිත හිර වෙන්නේ. මම මෙයා මෙච්චර මට පිස්සා පිස්සි. මෝඩි කියපු එක පිළිගත්තේ නැහැ. එයා හිතුණා යකොඩෝ ඉන්දියාවේ අගමැතිත් මෝඩි කියලා. ප්‍රස්තිවරනේ පොඩි දෙයක් නේ කරන්න දෙන්නේ. චූටි දෙයක් ඉරියා. එයා මට පිස්සා කියද්දී හොඳයිනේ පිස්සෙක් කොච්චර නිදහසේ ඉන්න පුළුවන්ද මට දැන් කරන නීතියෙන්වත් අඩුවමක් දෙන්නේ නැහනේ. ඕන දෙයක් කන්න පුළුවන් ඕන දෙයක් කියන්න පුළුවන්. අර ගජමන් ඕන වගේ හිටියනම් නියමනේ ගජමන් ඕනා ඉන්න වෙලාවේදී ගජමන් ඕනට කැලෑපත්තරයක් ගැහුවලු ගම පුරාම අහවල් හාමුදුරුවොත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ගජමන් ඕන මේ හාමුදුරුවොත් එක්ක සම්බන්ධයක් හදාගෙන බැඳීමක් හදාගෙන දින කියලා හොඳට කවි වලින්ම බැනලා ගම පුරාම ගහලලු දැන්. ගජමන් ඕන පවදා ගිහිල්ලා කවියක මේක කුණුහරුපෙත් එක ලියන්නේ. ලියලා අන්තිමට කියනවා ඔව් ඉතින් ඒක ඇත්ත කතාවක්. ඉතින් ඔබ සියලු දෙනාම පින් අනුමෝදන් වෙත්වා කියලා. අර දානයක් පූජා කරාට පින් අනුමෝදන් කරනවා වගේ. ඔව් ඒක ඇත්ත කතාවක් පින් අනුමෝදන් කියලා කියලා පෝස්ට් එක ගහන් ගියාලු. ප්‍රශ්න ඉවරයිනේ. මොකක්වත්ද? පොඩි දෙයක් කරාට ඉතින් අපි ඕකට 1000ක් හිතාගෙන හිර වෙලා විඳින වේදනාව ඉතින් පින් අච්චර කියාගෙන ඉතින් මෙහෙම බැඳීමක් තියෙනවා අහවල් බැඳීමක් තියෙනවා. ඉතින් පින් අනුමෝදන් වෙන්න කිව්වනේ ඉවරයි. පොඩි වචනයක් කියන්න ඕන. ඕකට අපි 1000ක් ඔළුවේ දාගෙන ප්‍රශ්න දෙකක් තුන කරගෙන විඳවිලි කොච්චරක් තියෙනවද? එක වචනින් ඉවර කර ගන්න පුළුවන් ප්‍රශ්න. නේ hina වෙන්න පුළුවන් දේවල් අපි ලොකුවට අරගෙන අයියෝ අන්තර්ජාලෙත් මට කියනවා අර මෙතන මිනිසුත් කියනවා හැමතැනම කියනවා. ඉතින් ඒකට පින් අනුමෝදන් කරනවා කිව්වා නම් එච්චරයි ඉතින්. ඉතින් ඔය පොඩි දෙයක් අපි ඕක ඉර කරගෙන විදෝනවා. එතකොට අපිටම ලැජ්ජයි දෙනවා. අට්ටියේදී අරයිද jigucchati. යකඩෝ මම මේ පොඩි වචන ටිකක් අරගෙන මේ අරිහා මෙහා යා මේ මිනිස්සු ටිකක් කියපු වචනයක් අරගෙන මට ලැජ්ජයි දෙනවා. මම මේ රකින්න හදනවානේ මොකද්දෝ දෙයක්. මම මෙහෙම කෙනෙක් කියලා මොකද්දෝ පෞරුෂයක්. මොකද්දෝ මේ මගේ චරිතය රකින්න ගිහිල්ලා මම විදින විදවිල්ලක් බලන්න ඒක වැඩිපුර කාන්තාවටත් මම දැකලා තියෙනවා. මොකද යාළගේ අස්සේක එළියට දා ගන්න බැයි මොන විහිළු කරයිද දන්නේ නැහැ. හරි අමාරුයි හිර කරගෙන ඉන්නවා. මං අනේ එච්චර ලේසි ඊට වඩා හරි ලේසි අප්පා. මම මෙහෙම නම් මම මෙහෙමයි කොච්චරයි. එදිනින් යාට රකින්න ඕනේ නෑනේ ආයේ. මොන වදයක්ද බලන්නකො මගේ ඇතුලේ ස්වභාවය එකක් තියාගෙන පිටට මං තව එකක් ගත කරන ජීවිතේ මහා වදේ යන්නේ අර පොඩි එකෙක් වගේ හිටියනම් උට ඕන දැනක ඌ චූ කරනවා. උට ඕන දැනක ඌ කියනවා. උට අදාළ නෑනේ කිසි දෙයක්. ඌ ඒකට රිලැක්ස් ඌ මාර ෆ්‍රීඩම් එකේ ඉන්න. ඌ මාර රිලැක්ස්. මට තේරෙන්නේ සත්‍ය දන්න කෙනා ඒ වගේ. යා අය බොරුවට පිමි එකක් කරන්නේ මම සෙල්ලම් කරනවා. සෙල්ලම් නටනවා. නානවා. පීනනවා. ඒක ඇත්තද උඹලට ඕන නම් බැනපන් ඒක. හොඳ කියනවා නම් හොඳ කියන්නේ. අඩුවක් තිබ්බොත් මං හදා ගන්න එච්චරයි. මේ කොච්චර ලිලක්ද මම විදියට හිටියනම්. මම විදියට කතා කරා නම්. මම විදියට ඇවිද්දා නම්. මේ ආත්මේ කොච්චර රිලැක්ස්. හැබැයි මං එකෙන් දෙනු ගන්න මං හින්දා කරදරයක් වෙන්න බෑ තව කෙනෙක්ට. මං විදියට මං ඇවිදිනවා කියලා ඇඳුම් නැතුව ඇවිදින්න එපා ආරාම. එතකොට ඒක කරදරයක් නේ අනිත් කෙනෙක්ට. එහෙම කරන එක සාමාන්‍ය මොලේ පුතියා ගන්න මේ කියන එක ඒ විදිහටම කරන්න යන්න එපා. නේද? අහන්නා කියන්නා කෙසේකවත් අහන්න කෙනා 100න් අහන්න. නේද? ඒ විදිහටම ගෙඩි පිටි කරන්න කියොත් උන්වහන්සේ කිව්වා මෙහෙම කියලා. ඒක අහන්නා සීබුදිනුත් ආ ගන්න ඕනේ කියන එක. ඉතින් ඒකෙන් මං කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේ කියන. අපිටම ලැජ්ජ හිතෙනවා මම මේ පොඩි මිනිස්සුන්ගේ වචන වලට මම දඟලන දැඟලි. මේ මිනිස්සුන්ගේ වචනයක් දෙකකට මම හිර වෙන හිරවිල්ල. අරූ මට මෙහෙම කිව්වා අය ආසෙවලා මට මෙහෙම කියනවා අය මෙහෙම මැසි මං හිර වෙන මූණ දෙල්ලලා මූණ එල්ලගෙන දවස් ගණන් ඉන්න හැටි දැක්කම අයියෝ කියලා හිතෙනවා. මොනවද මේ ගත කරන ආධ්‍යාත්මික ජීවිතය කියලා. මේ වචනයකට හිර කරන්න පුළුවන් දවස් ගාණක් ජීවිතේ. අන්න එතකොට තමන්ටම මේක සීය ඇදී ලැජ්ජයි දෙන්න ගන්න යකඩෝ මම මේ මොකද්ද මේ මෙච්චර ධර්මයක් අහලා මම ආයි හිර කරගන්න හිර කිවි. මට ලැජ්ජයි දෙන්න ගන්නවා අට්ටියේදී හරජි ජigucchati කියලා. ඒ කියන්නේ තමන්ම මේ හිර වෙන ලෝකයක් හදාගෙන මේ රකින්න ගිහිල්ලා මේ එකක් රැක ගන්න ගිහිල්ලා ගන්න ලැජ්ජයි දෙන්න ගන්න තමන්ට බයින මිනිස්සු ගැන පිළිකුල නෙමෙයි අපිට වෙන්නේ එක නෙමෙයිනේ. අපි පිළිකුල් කරේ අපිට බයින එක. ඒක වැරදි. එයා ගැන දුකක් තරහක් ඇති වෙයි. අපිම මේ හදාගත්ත මේ රකින්න හදන බොරු කෝම්බි මම කියලා හදා ඒක ගැන මට ලැජ්ජයි දෙන්න ගන්න. ලැජ්ජාව දැනෙන මම ඒක අතහැරලා දානවා. ඉතින් ඔන්න ඔය විදියට දැන් අපි දුමු දැන් අපේ අභ්‍යන්තරේ මේ විදියට අට්ටියේති හරායේති jigucchati කියන විදියට
ඕක ටික ප්‍රැක්ටිස් එක වැඩි වෙන්න සතිය වැඩි වෙන්න ඕක ළඟ වෙන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඔන්න මේ පැත්තෙන් මනාපේ එනවත් එක්කම එක්කම අර පැත්තෙන් දුකක් කියලා එක පේනවා. මහා එපා වෙනවා කියනවා. පිළිකුල් ගතියක් එනවා. මේ දෙක ළඟ එනවා. ඉස්සර වෙන්නේ බැඳිලා මාස භාගකට පස්සේ එන්නේ අර අට්ටිය දිහරාදී jigucchතියක. අවුරුදු දෙක තුනක් කියන්නේ බැඳිලා කසාද බැඳ ළමයොත් හැදුනම තමයි තේරෙන්නේ අට්ටිය දිහරාදී jigucchතිය කියලා. දැන් එහෙම නෙමෙයි මේ එන්න සතිය වැඩිච්ච කෙනාට මේක ළඟ එන්නේ. ඒ සිතට මනාප අරමුණ ඒමයි. මනාප අරමුණ අමනාප අරමුණ ඒමයි. ඒක දුකක් විදියට දැනෙන ගතියයි දෙක ළඟ එන්න ගත්තාම අර මනාපේට අමනාපේට හයියක් නෑ මාව ඒක අභිනන්දනය කරන්න අභිවදනය කරන්න අජෝසාය තිට්ටි කරන්න. ඒකට හැකියාව නැති වෙන්න පටන් ගන්නවා. හැබැයි වැඩේ වෙන්නේ සිත පිරිසුදු වෙන්න සතිය වැඩි වෙන්න අපි තේරුම් ගන්න ඕන කතාව තමයි සිහිය වැඩි වෙන්න ඔබට පේන්නේ දැන් අපි හිතන්නේ මගේ සිත පිරිසුදු වෙන්න පේනවා ඇත්තේ සිතේ පිරිසුදු බව කියන්නේ පේන්නේ නැහැ. සිත පිරිසුදු වෙන්න පේන්නේ අපිරිසුදු බව විතරයි. හොඳට තේරුම් ගන්න අපි හිතන් ඉන්නේ භාවනා කරන් යද්දී මට වෙනවා ඇත්තේ මගේ හිත සුද්ධ වෙනවා කියලා. තේරුම් ගන්න කවදාකවත් සුද්ධ බව පේන්නේ නැහැ. හොඳට බලන්න රෙද්දක් පිරිසුදු වුණාම පොඩි කළු ඩොට් එකක් වෙනවා. හොඳට බලන්න සුද්ධ බවට වඩා කැපිලා පේන්නේ මොකද්ද? අර පොඩි ඩොට් එකනේ. හොඳට කැපිලා පේන්නේ ඩොට් එක. ආන්ගේ වගේ තමයි මේ පාත් එක වඩාගෙන යද්දී අපේ සිත සුද්ධ වෙන්න පිරිසුදු බව පේන්නේ නැහැ අපිට. පිරිසුදු බව නිසාම කිලිට පේනවා. අන්න හරි සුද්ධ බව කියලා තේරෙන්නේ නැහැ. හැබැයි පොඩි මමත්වයක් ආවත් මේක ලොකුවට පේන්න ගන්න. ඒ කියන්නේ කිලිටි බව කැපිලා පේනවා. මගේ දුර්වලතාවය පේන්න ගන්න. මගේ ඊගෝ එක මමත්වය මගේ වචනවල මගේ ක්‍රියාකාරකම් වල සිතුවිලි වල තියෙන ඒ මමත්වයේ මාර කැපිලා පේනවා. හැබැයි වැඩේ තියෙන්නේ අර ඒක කැපිලා පෙනීමයි ඒක දුකක් පිළිකුලක් විදිහට දැකීමයි දෙක එකට එන්න ගන්න. මේ පැත්තේ කැපිලා පේනවත් එක්ක මේක දුකක් විදිහට අනිත් පැත්තෙන් පේනවා. අනිත් නෑ. හරි සතිය පැත්තට ඔතනදී වෙන සිද්ධියක් වෙන්නේ. මෙන්න මෙහෙම වෙන්නේ. දැන් මුලදී මට එනවානේ මෙහෙම කතාවක්. දැන් මුලදී වෙන්නේ අපි මම දැන් කිව්වනේ පටන් ගන්න මේ ඉන්න ඔක්කොටම අලුතෙන් පුරුදු කරන අයට කමටහනට ඉන්න කියලා දවසේ කමටහනේ ඉන්න කිව්වා මනාපයක් ආවත් අමනාපයක් ආවත් මොකක් ආවත් ආයේ මූල කර්මස්ථානට එන්න කියලා කිව්වා. මූල කමටහනට එන්න කියලා කිව්වා. හැබැයි දැන් සතිය පවර්ෆුල් වුණාට පස්සේ සතිය හොඳට හැදුවාට පස්සේ අපි යාට කියන්නේ ඔයා මූල කමටහන අල්ලන්නත් එපා අරමුණ අල්ලන්නත් එපා. එතකොට එයාට සති කතාවක් ආයෙ කියන්නේ නැහැ. දැන් එයාට කියනවා ඔබ choiceless එයා කියන්නේ choice තෝරන්න එපා. උඹ දන්නවා මෙන්න රාගසිත මෙන්න මනාපිත මෙන්න අමනාපිත මෙන්න කමටහන. මූල කමටහන අල්ලන්නත් එපා මූල කමටහන තෝරන්නත් එපා මනාපේ තෝරන්නත් එපා අමනාපේ තෝරන්නත් එපා. ඒක තමයි සිහිය වෙන්නේ එතකොට. කිසිවක් නොතෝරා ඉඳීමයි සතිය. කිසිවක් choiceless choice එකක් කරන්නේ තෝරන්නේ නැහැ. ඒතකොට එයා දන්නේ එයා සිහිය තියනවද නැද්ද කියන එක. සතියෙන් ඉන්නවද නැද්ද කියන එක එයාට තේරෙන්නේ නැහැ. එයා දන්නේ කිසි දෙයක් දැන් තේරෙන්නේ නැහැ කිසිම දෙයක්. මෙන්න රාගයක් තියෙනවා මෙන්න විරාගයක් තියෙනවා මෙන්න විරාගයේ මූල කමටහන මෙන්න රාගයේ විරාගය අල්ලන්නෙත් නැහැ රාගය අල්ලන්නෙත් නැහැ. එච්චරයි අන්න හරි. ඒ වෙලාවේ වෙන ඕන දෙයක් පිළිගන්නවා එච්චරයි සිහිය. කිසිම දෙයක් එක සටනන්නේ කිසිම දෙයක් ඈඩ් කරන්න ඕනේ නැහැ. කිසිම දෙයක් තෝරන්නෙත් නැහැ බේ විරදන්නේ නැහැ වෙන් කරන්නේ නැහැ. මේක කමටහන මුලදී අපි කියනවා මොක තෝරපන් ඔබ කමටහන හිත තියපන් අරව අල්ලන්න මනාපය ඔස්සේ යන්න එපා. අමනාපය යන්න එපා. මනාපය ඔස්සේ යන්නත් එපා. අමනාපය ඔස්සේ යන්නත් එපා. ඔබ කමටහනෙම හිටපන්. ඒක යාට මුලදී අපි කියනවා ප්‍රැක්ටිස් එකේදී. පස්සේ කියනවා ඔබ අන්තිමට බයිසිකලේ හැන්ඩල් එක අල්ලන්නත් එපා. කමටහන අල්ලන්නත් එපා. කමටහනක් තෝරන්නේ නැතුව අන්තිමට හුස්මට එන්නත් එපා, කයට එන්නත් එපා, අරමුණ අල්ලන්නත් එපා. මේතනදී හැබැයි තියෙන කිසිම දෙයක් අල්ලන්නේ නැතුව. ඒ කියන්නේ එතකොට මේ බැලන්ස් එක ගන්න, උපේක්ෂාව ගන්න අරමුණක් නැහැ. නෑ අට්ටියදී සරායදී jigucchati කියන එක එනවා අර බැඳෙන්න ගියොත්. දැන් අපි මුකුත් තෝරන්නේ නැතුව හිටියට
තේරෙන ගතිය එනවානේ. ඒ තේරිච්ච ගමන් අරගෙන ආයේ අට්ඨියති හරායති jigucchati කියලා ටක් ගාලා එකෙන් ගැලවෙනවා. අට්ඨියති හරායති jigucchati කියලා ඒක මේ වචන කියනවා නෙමෙයි. ඒ අර මම දැන් අරමුණක් නැතුව දැන් සිහිය තියෙනවා. සිහියට කමටහනක් නැහැ. සිහිය වඩනවා කියලා දෙයක්වත් නැහැ දැන්. සිහිය ප්‍රැක්ටිස් කරනවා කියලා දෙයක්වත් නැහැ. වඩනවා කියලා දෙයක්වත් නැහැ. දැන් නිකන් નિરાයාස සිහියක් තියෙන්නේ. ඔටෝ පයිලට් දාලා තියෙන්නේ. ඔය මට්ටමට යද්දි ඔටෝ පයිලට් මෝඩ් එකට වැටිලා ඔටෝ පයිලට් මෝඩ් එක ඇතුලේ තමයි අර කියන අර බැඳෙන්න යන හැම මමත් එන හැම තැනකම අට්ඨියති හරායති jigucchati කියන ස්වභාවය පැත්ත වෙනවා. මෝඩ් එකට සෙට් වෙනවා. ඒ මෝඩ් එක සෙට් වෙලා ඒක තෝරන්නෙත් නෑ මේක තෝරන්නෙත් නෑ. කිසිවක් නොතෝරනවා. අනේ එතන තමයි අනිදර්ශන විඥාණයට දොරටු තියෙන්නේ. කමඨහනක් කරාම යන එක නෙවෙයි නිවනට දොරටු. අන්තිමට කිසිම කර්මස්ථානයක් නැතුව කිසිම දෙයක් තෝරන්න ඇලෙන්න ගැටෙන්න නැතුව මුලා වෙන්න දෙන්න පුළුවන්. අරමුණකට පිහිට ගන්න නැතුව අරමුණක් සරණ යන්නේ නැතුව අන්න එතකොට අපි කියනවා අන්න එයාගේ භාවනාව හරි. දැන් එයාට පුළුවන් කිසිම දෙයක් අල්ලන්නේ නැතුව කවටහන අල්ලන්නෙත් නැහැ අරමුණක් අල්ලන්නෙත් නැහැ. අන්න එතකොට මොකද වෙන්නේ අන්තිමට සිහිය තියෙනවා. හැබැයි අර මේ බැඳෙන සිත නැහැ. අරමුණු එනවා. මනාපමනාපකම් එනවා. ආවට ඒකට බැඳෙන්න බෑ. මොකද බැඳෙන්න කිව්වම මොකද්ද තව පැත්තකින් එලා කඩනවා. ඒතර මට ඕන වුණත් බැඳෙන්න විදියක් නැහැ. මගේ හිත කිව්වට බැඳපන් ඔබ පරණ පුරුද්දයිලගෙන බැඳියන්කො මෙයාට කියලා. බෑ. මොකද්ද තව ස්වභාවයක් කියලා කඩනවා ඒක. අට්ඨියති අර කියන්නේ ලෝකෝත්තර සිත. අට්ඨියති හරායති jigucchati වෙලා පිළිකොලක් ඇතිලා ඒක දුකක් මහන්සියක්. ඉතින් අපිට අම්මෝ හරි මහා කියන්නේ පුරුද්දයිලගෙන ඉතින් පරණ විදිහට පොඩි ලව් පාරක් දාන්න. හිතම කියන අපෝ මොන කරදරයක්ද ඔය මැසේජ් එක ගහ රැදිසි මොන මගුලක්ද කියලා අතල්ලා දාන්න. කියන්නේ අන්න ඒ වගේ මං කියන්නේ ඒකම නෙමෙයි අර හිතට නෑ ඒකට ගට්ස් වේගය ඒකට මෝහයෙන් වේගයක් දෙන්නේ නෑ. කාමයේ ක්‍රියාත්මක වෙන්න අපේ ආවේගය පෑ. දැන් ඉස්සර තරම් ආවේග ශූන්‍ය වෙලා තියෙනවා. ආවේග ගතියක් නෑ. යන්නේ එතකොට අපි තේරුම් ගන්නවා. මෙන්න මේ දැන් මගේ ඇතුලේ මෙන්න මේ කියන අට්ඨියති හරායති jigucchati කියන ස්වභාවය දැන් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා දැන් මගේ ටිකට් කිසි වෙලාවකට මට දැන් අල්ලන්න බෑ කිසිට. මට දැන් ඇලෙන්න බෑ. මේ පැත්තට ඇලෙන්න හදලා මේ පැත්තට තව ස්වභාවයක් කියලා එක කඩන. අනේ එතකොට මේ කියන කතාව අපිට මේ මොකද්ද බුදුජානනාංශ මේ කියන්නේ කියන එක මේ වචන වලින් නෙමෙයි තමන්ගේ අත්දැකීම හරහා තේන්න ගන්න. එක්ස්පීරියන්ස් එක කරාම මේ බුද්ධ වචනය තුල තියෙන මේ උගන්වන්න කොද්දේ අපිට දැනෙන්න පටන් ගන්නවා. හොඳයි අපි අදට අවසන් කරමු. හෙට